This meeting is being recorded. හරි. ඉතින් අපි ඔන්න පුංචි වීඩියෝ එකක් බැලුවා හැමෝටම අවබෝධ වෙන්න ඇති මොකක්ද මම මේ පෙන්නුවේ කියලා. අපේ පළවෙනි පාඩමට ගැලපෙන විදිහට ඒ පළවෙනි පාඩමේ තිබුණු කාරණා බොහොම සාරාංශ කරලා ගන්න පුළුවන් සරල වීඩියෝ පටයක් තමයි අපි එතනදී දැක්කේ. ඒ කියන්නේ යශෝදරා දේවිය විසින් සිද්ධ කරන යශෝදරා කවි පන්තියක් තමයි අපි ඔය එකෙන් දැක්කේ සහ රූප රාමු වලින් දැක්කේ පළවෙනි පාඩම තුළ අපි ඉගෙන ගත්ත සාරාංශය. ඉතින් පළවෙනි පාඩමේ අපි ගිය සතියේ එක්තරා කොටසකදී නතර කරා මගේ මතකයේ නිවැරදි නම් අපි එතනදී දකින්න රවිෂාන් හොයාගන්න රවිෂාන් පුතා අවුලක් නැති වෙයි මේ මොකද මම අර මේ වේටිං රූම් එක අයින් කරලා මම රෙකෝඩින් ඔන් කරලා තියෙන්නේ. අද නම් අවුලක් නැති වෙයි. ඒක නිසා ඔය විදිහට යන් මොකක් හරි අවුලක් වුණොත් මම ඔයාට හොස් දෙන්නම්. එතකන් ඔය විදිහට යමුකෝ. ඉතින් මේ පාඩමේ අවසානම හරිය මං හිතන්නේ තියෙන්නේ අපි අවසානයේට කතා කරේ සහ මේ යශෝදරා දේවිය ගැන කතා කළා. ඊට පස්සේ කිසා ගෞතමියගේ නිබ්බුද පද කොහොමද ඒ කාරණාව ගැන කතා කළා. ඊට පස්සේ රජමාලිගා ගැන කොහොම හරි මේ පාඩමේදී අපි සාකච්ඡාවට භාජනය කරේ සිදුහත් බෝසතාණන් වහන්සේ තමන්ගේ ගිහි කාලය වගේම ඒ වගේම පැවිදි ජීවිතයත් අභියෝග රසකට මුහුණ දීලා ඒ අභියෝග ජයගත් ආකාරය පිළිබඳව තමයි අපි එතනදී කතා කළේ. ඉතින් මේ පාඩමේ අවසානයක් වශයෙන් අපි මෙතන කියනවා පිය රජතුමාගේ එකම අභිලාෂය වුණේ සුද්ධෝදන රජතුමා සක්විති රජ කෙනෙක් බවට පත් කරන්න. සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රජුන්ගේ රජු විදිහට තමයි අපි සක්විති රජ කෙනෙක් සලකන්නේ. ඒක නිසා මේ සිද්ධාර්ථ කුමාරයා ගිහි හිටියා නම් එහෙම සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා කියලා අසිත තවුසාගේ අනාවැකියකින් සුද්ධෝදන රජතුමාට දැනගන්න ලැබෙනවා. ඉතින් සුද්ධෝදන රජතුමාගේ අරමුණ වෙන්නේ තන්නේ කාරණාව. ඒක නිසා සිදුවත් කුමාරයාට කිසිම ආකාරයකින් දුකක් දෝමනස්සයක් නොදැනෙන විදිහට කටයුතු කරන්න සුද්ධෝදන රජතුමා පියවර ගන්නවා. ඉතින් සක්විති රජව සැප විඳිනවට වඩා ලෝ සතුන් දුකින් මුදවා ගැනීම උදෙසා දුක් විඳීම බෝසතුනට ප්‍රිය විය. සක්විති රජුට වුවද සසරෙහි ඉපද ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් දෝමනස්ස වලට මුහුණ දීමට සිදුවේ. නිවන් මඟ සොයාගතහොත් තමා මෙන්ම තම පිය රජතුමාට සුළු මව යශෝදරා හා පුත් කුමරු ඇතුළු සියලු ලෝ සතුන් සසර දුකින් මුදවා ගත හැකි බව සිදුහත් කුමාරයා තේරුම් ගත්තේ. කියන්නේ සක්විති බව ළඟා කරගෙන මුළු ලෝකයක් පාලනය කරනවට වඩා මේ ලෝකයේ හැම මිනිහෙක්ම සුවපත් කරන ඖෂධය සොයා ගන්න එක තමයි සිදුහත් බෝසතාණන් වහන්සේගේ අරමුණ උනේ. ඒක නිසා අපි දෙවෙනි ඡේදයටත් ඉක්මනින් යමු. ගිහින් අපි ඊළඟට අපේ දෙවෙනි පාඩම පටන් ගන්න ඕනේ. පොඩි වෙලාවක් දෙන්න.
හරි. එහෙනම් ඔන්න අපි දෙවෙනි ඡේදයට යමු. භද්‍ර යෞවනයේ පසුවන්නෙකු පස්කම් සැපේ අතහැරීම පහසු කටයුත්තක් නෙවෙයි කියන්නේ. දැන් ඔයාලට කිව්වොත් එහෙම මම හරි හැමෝම ලැහැත්ති වෙන්න මේ මහානදම් පුරන්න කියලා. ගෑනු ළමයින්ටත් පැවිද්ද දෙනවා, පිරිමි ළමයින්ටත් පැවිද්ද දෙනවා කියලා මම කියනවා. මොකද කියන්නේ කැමතිද? හැම ගෙදර හැම කෙනෙක්ගෙම අයින් වෙලා දැන් ගෙදර ඉන්න හැමෝගෙම අයින් වෙලා අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා කියන හැම කෙනෙක්ගෙම අයින් වෙලා දැන් මහාන වෙන්න යන්නේ. මොකද කට්ටිය කැමතිද කියන්නේ? අවංකවම කියන්න ඕනේ. කැමතිද නැද්ද? මොකද කියන්නේ? දැන් මහාන කරන්න යන්නේ කට්ටිය. කාන්තාවන්ටත් පැවිද්ද දෙනවා, පිරිමින්ටත් පැවිද්ද දෙනවා. දැන් දෙකොල්ලම මහාන කරන්නයි යන්නේ. මොකද කියන්නේ? කැමතිද? අවංකවම කියන්න කැමතිද කියලා? මොකද කියන්නේ කට්ටිය? දෙන්නගෙනි උත්තර ආවේ මේ වැඩේ බොහොම සුහදව යන්න ඕනේ. ඒක නිසා හැමෝම කතා කරන්න ඕනේ, උත්තර දෙන්න ඕනේ. මගේ අනික් පන්තියේ නෑ නම් දන්නවා. මම උත්තර දෙනකන් මගේ පන්තියෙන් එතනින් එහාට ඉතුරු ටික කරන්නේ නැහැ. කට්ටිය උත්තර දෙනකන් මම එතනින් එහාට යන්නේ නැහැ. ඒක නිසා මට සැලකිය යුතු පිරිසකගේ පිළිතුරු අවශ්‍යයි මං අහන ප්‍රශ්න වලට. ඒක නිසා ප්‍රශ්නයක් අහපුවාම මැසේජ් එකකින් හරි මයික් වොයිස් එක ඔයාලා මයික් එක ඔන් කරලා හරි කතා කරනවා නම් ඒක තමයි වටින්නේ. කට්ටිය කැමති කියලා very good. කැමති නෑ. සමහර අය කැමති නෑ. සමහර අය කැමති. නෑලු හොඳයි. කැමති නෑ. කැමති අයත් ඉන්නවා. ඒ අතර හරි සන්තෝෂයි. කැමති නැති අයත් ඉන්නවා. ඉතින් බහුතරේ ඉන්න කැමති නැති අය. ගෙදර හැමෝගෙම අයින් වෙලා සිවුරක් පොරවගෙන හිස මුඩු කරලා බොහොම සංසුන් ගමනින් බොහොම සාන්තව වෙනද තිබ්බ ජීවිතයෙන් මිදිලා තමන්ගේ ජීවිතය ගත කරන්න එහෙම නැත්නම් පැවිදි ජීවිතයක් ගත කරන්න කවුද මෙතනින් කැමති? ගොඩක් අය කියනවා කැමති නෑ කැමති නෑ කැමති නෑ. සමහර අය කියනවා කැමති කියලා. හොඳයි. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත නෙනේ. ඉතින් බලන්නකෝ අපේ සිදුහත් කුමාරයාට තිබුණා ලොකු උනන්දුවක් මේ දේ කරගන්න. එක නිසා අරමුණක් තිබුණා. අභියෝගයක් තිබුණා. ඒ තමයි මේ මිනිස්සු හැමදාම දුක් විඳිනවා. ඔව් අහලා තියෙනවා මගෙන් ළමයෙක් මම කැමතිද කියලා. ඒකටත් පිළිතුරක් දෙන්න. මේ මගේ කැමැත්තක් තිබුණා. මීට කලින් කැමැත්තක් තිබුණා. නමුත් ඔයාලා වගේම දැන් මමත් කැමති නෑ. මොකද තියෙන වැඩත් එක්ක මට මේ වගේ දෙයකට ගියොත් එහෙම එතන ඉඳලා මට මේ වැඩ කරගන්න බැරි වෙනවා. ඔයාලා හොඳටම දන්නවනේ. ඒක නිසා මගේ පන්තියේ නෑ නම් දන්නවා ඉතින් මේ කොහොම හරි මට කියන්න තියෙන්නේත් මමත් කැමති නෑ කියන එක තමයි. දැන් චුට්ටක් අමාරුයි වැඩේ කරන්න. තව ටිකක් කලින් මේක කරන්න පුළුවන් වුණා නම් ඔන්න ටිකක් හොඳයි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ වුණාට පුළුවන්. මට බැරි වුණාට ඔයාලට පුළුවන් වෙන්න ඕන. හරි. ඒ වුණාට ගොඩක් අය කැමති නෑ. ඇයි කැමති නැත්තේ? අම්මා දාලා යන්න බෑ, තාත්තාව දාලා යන්න බෑ, ගෙදර ඉන්න සහෝදර සහෝදරියෝ දාලා යන්න බෑ. යාළුවෝ අතහැරලා යන්න බෑ, නෑදෑයෝ අතහැරලා යන්න බෑ, ගෙදර ඉන්න බලු පැටිය අතහැරලා යන්න බෑ, ගෙදර ඉන්න පූස් පැටිය අතහැරලා යන්න බෑ, ගෙදර අතහැරලා යන්න බෑ, අඳින්න තියෙන ඇඳුම් ටික අතාරින්න බෑ, ගාන්න තියෙන ක්‍රීම් ටික අතාරින්න බෑ. ඊට පස්සේ ඔය වගේ নানা ප්‍රකාර ප්‍රශ්න ගැටලු ගොඩාක් තියෙනවා. ඒක නිසා ඉතින් ඇත්තටම බලන්න අපේ සිදුහත් බෝසතාණන් වහන්සේ මේ අපි බැහැයි කියලා කියන කාරණාව පුළුවන් කියලා අරමුණක් ඇති කරගෙන අදිෂ්ඨානයක් ඇති කරගෙන ඒ සිදුහත් බෝසතාණෝ ගිහිගේ හැර ගිහිල්ලා ඒ සත්‍ය සොයාගෙන යන මාර්ගයට අවතීර්ණ වෙනවා. ඉතින් සක්විති රජකම සොහොයුරා රජකමද සොහොයුරාවද උත්කුමරුද බොහෝ සැප සම්පත් සම්පත් දාත හැරීම
කුඹුරට මුහුණ දීමට සිදු වූ විශාලම අභියෝගයක් කියලා කියනවා. ඉතින් අපි අභියෝගය ගැනනේ පළවෙනි පාඩමේදී කතා කර කර හිටියේ. ඕනනම් අපි සිදුවත් බෝසතාණන් වහන්සේට හමු වෙච්ච තවත් එක්තරා අභියෝගයක්. මතක තියාගන්න අපේ ප්‍රායෝගික අපේ ජීවිතේටත් මේ වගේ අභියෝග රසක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි ඉස්සරහටත්. ඉතින් ඒ ගැනත් මම ඔයාලට දෙන්නම් අදහසක් පාඩම ඉවරුනහම. එහෙත් තමා දුකින් මිදී ලෝකයාද එයින් මුදවා ගැනීමේ අදිස්ථානය බලවත් වූ බැවින් කුමාරයාණෝ සියලු අභියෝගයන් ජයගෙන මහා අබිනිෂ්ක්‍රමණය කළහ. මහා අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ කෙනෙක් සත්‍ය ගවේෂීව ගිහිගෙය හැර යාම. ඊළඟට පැවිද්දෙකු වී සත්‍ය සොයා ගියා කියලා සඳහන් වෙනවා. ඒ වගේම 6 වසර අධික කාලයක් දුෂ්කර ක්‍රියා කළා. ඒ වගේම ගැඹුරෙන් ඒ දුෂ්කර ක්‍රියා සිද්ධ කරා. අපි දන්නවා ශරීරයට අධික ලෙස දුක් දුන්නා කියලා. ඒ අත්ති කිලමතාණු යෝගය කියලා කියනවා අපි ඒකට. ශරීරයට අධික ලෙස දුක් දීම සලකනවා අත්ති කිලමතාණු යෝගයේ විදිහට. ඒ වගේම පොඩ්ඩක් ඉන්න මම එන්නම්. එක්කන එනවා මාව හම්බෙන්න මේකයි පොඩි ගැටලුවක් තියෙන චුට්ටක් ඉන්න පුතේ. හොඳයි. ඉතින් ඔන්න අභියෝගයක් ගැන කතා කළා. ඉතින් මේ විදිහට අබිනිෂ්ක්‍රමණය කරලා සත්‍ය අවබෝධ කරගන්නවා. ශරීරයට අධික ලෙස දුක් දීමත් ශරීරයට අධික ලෙස සැප දීමත් කියන කාරණා වලින් බැහැර වෙලා මැදුම් පිළිවෙතක් අනුගමනය කිරීම තුළින් අපිට මේ සත්‍ය සොයා ගන්න පුළුවන් කියන එක ගැන අදහසක් සහ මේ සොයා ගැනීම අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් අපේ ලෝක සත්වයාට දේශනා කරනවා. ඉතින් බෝසත් සිරිත සැබෑ ලෙස අභියෝගයේ බෝසත් සිරිත සැබෑ ලෙස අභියෝග රසකින් පැවතුනා කියලා කියන එක නිසා මතක තියාගන්න අපේ ජීවිතය ඉදිරියට ගෙන යන්නේ පුතේ ප්‍රශ්න කියන දේවල්. ඉතින් ප්‍රශ්න ගැටළු වලින් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ගඟක් ගලනකොට ඒ ගඟ ලස්සන නිකන් කාණුවක් දිගේ වතුර යනවා වගේ ඔහේ ගලාගෙන ගියොත් නෙමෙයි. ගල් වලින් හැපිලා ගල් ගුහා යටින් ඇවිල්ලා වතුර උඩට විසි වෙලා ජල බිඳු වැදිලා අර හෝ හෝ හඬ රිද්මයත් එක්ක ඒ ගඟ ගලනකොට තමයි අපි බලන්න අපි ලස්සන ඒ ගඟ බලන්න ආස. දියැලක් ඇති වෙලා ඒ ගඟ ගලනකොට ඒ දියැල්ල බලන්න අපි ආසයි. ඒ දියැල්ලේ එන ශබ්දය ඒ රිද්මයත් එක්ක අපිට ඒ තැනට ගිහිල්ලා ඒ පරිසරය විඳින්න ආසයි. ඒ වගේම දියැලක් ගංගාවක් ලස්සන වෙන්නේ අන්න ඒ වගේ මාර්ගයන් ඔස්සේ කටුක මාර්ගයන් ඔස්සේ ගමන් කරනකොට. ඒක නිසා මතක තියාගන්න අපේ ජීවිතේටත් ප්‍රශ්න ඇති වෙනවා. මේ ප්‍රශ්න මත තමයි අපි මේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ගියාම තමයි අපිට එතනින් එහාට ඒ කාරණා වලින් මිදෙන්න ඒවට විසඳුම් සොයන්න ඒවට පිළිතුරු හම්බෙන්නේ. දැන් ඔයාලා නාට්‍ය එහෙම බලනවා ඇතිනේ. ඔය නාට්‍ය බලනකොටත් සමහර නාට්‍ය වල එහෙම දැන් ඔය රෑ 8ට 9ට නාට්‍ය යනවා. ඔය නාට්‍ය වලත් තියෙන එක එක ප්‍රශ්න. ඒ ප්‍රශ්නයකට ඒ නාට්‍යයේම විසඳුමක් දෙනවා. ඊට පස්සේ ඔන්න ඒක විසඳුනාට පස්සේ ඔන්න තව ප්‍රශ්නයක් හම්බෙනවා. ඔන්න ඒකට විසඳුම දෙනවා. සම්පූර්ණ නාට්‍ය පුරාවටම තියෙන ප්‍රශ්න විසඳන එක. මතක තියාගන්න අපිටත් ඉස්සරහට කරන්න තියෙන මේ ප්‍රශ්න විසඳන එක. ප්‍රශ්න විසඳනකොට අපිට අභියෝග මතුවෙනවා. සිද්ධාර්ථ බෝසතාණන්ට වහන්සේට වගේ අභියෝග මතුවේයි අපිට මේ වැඩේ කරගෙන යනකොට. එහෙනම් මේ බලන්න සියල්ල සිදුහත් කුමරු මේ අභියෝග සියල්ලම ජයග්‍රහණය කළා ඉවසීම හා කැපවීම මත. කැපවීම කියලා කියනකොට දන්නවා අපි මොන හරි දෙයක් වෙනුවෙන් කාලය ගත කරනකොට යොදවනකොට අපිට යම් ආකාරයක කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. දැන් මම ඔයාලට මේ විදිහට පන්තියක් කරනවා. එතකොට මම
මගේ වෙනත් වැඩක් කරගන්න තියෙන කාලය තමයි ඔයාලගේ පන්තිය වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. ඔන්න මම කැපකිරීමක් කරලා තියෙනවා. මගේ කැපකිරීම තුළින් මට යම්කිසි දෙයක් නැති වෙලා තියෙන. ඒ කියන්නේ මගේ පැය දෙකක කාලය පන්තිය වෙනුවෙන් ඔන්න කැප කරලා ඒක නිසා මට යමක් නැති වෙලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න අපි කැපකිරීමක් කරොත් අපිට යම් ආකාරයක දේවල් නැති වෙනවා වගේම ඒ නැති වෙන දේට ප්‍රතිඵලයක් යම්කිසි දවසක ලැබෙන්න පුළුවන් අපි කැපකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒක නිසා සිදුවත් බෝසතාණන් වහන්සේටත් ඒ කැපකිරීමට අදාළ ප්‍රතිඵලය ලෞතුරා බුද්ධත්වයේ ලබා ගැනීමෙන් ලැබුණා කියන එක අපිට ඊටාම පැහැදිලි කාරණාවක් හැමෝම දන්න කාරණාවක්. ඒ වගේම ධම්මමා වැස්සෙන් රෝසතුන් නිවා සැනසීමට හැකි වූ දේ සංසාරයෙන් ඈතර වීම යන අරමුණ ඇති කරගත හැකි වූයේ විමසුම් නුවණින් කටයුතු කිරීමෙනි. ඔන්න විමසුම් නුවණ කියන එක විමර්ශනශීලී ඥානය කියන එක හරි වැදගත් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම දැන් මේ අපි ඉගෙනගත්ත පාඩම දැන් අර මුල ඉඳලා අපි කතා කරන්නේ මේ ආරම්භයේට අපි ඉන්දියාවෙන් පටන් ගත්තේ මේ පාඩම. ඉන්දියාවෙන් පටන්ගෙන ඔන්න දැන් යම් තැනකින් මේ පාඩම නවත්තන්න යන්නේ අපි අපේ පළවෙනි පාඩම. ඉතින් දැන් අපි දැනගන්න ඕනේ මේ සුදුහත් බෝසතාණන් වහන්සේ කොහොමද උන්වහන්සේගේ ගිහි ජීවිතය සහ පැවිදි ජීවිතය තුළ පැමිණිච්ච අභියෝග ජයගත්තේ. මතක තියාගන්න මෙතන ගොඩාක්ම සඳහන් වෙන්නේ සිදුවත් බෝසතාණන් වහන්සේගේ ඉපදීමේ සිට බුද්ධත්වයේ ලබාගෙන යම්තාක් කාලයක් වෙනකන් පමණයි මේ ඔයාලට පළවෙනි පාඩමෙන් තියෙන පොතේ. නමුත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සෙත් බුදුරජාණන් වහන්සේට අභියෝග ගණනාවක් මතුවුණා. ඒ අභියෝගත් බොහොම හොඳින් බොහොම ආකර්ශනීය විදිහට බොහොම ජයග්‍රාහීව ඒ අභියෝග ජයගත්ත විදිහවල් අපි අපේ බෞද්ධ ඉතිහාසයේ බෞද්ධ සාහිත්‍යයේ එන සූත්‍ර දේශනාවලින් අපිට සඳහන් වෙනවා. ඒක නිසා මතක තියාගන්න සම්බුද්ධ චරිතය පුරාවටම අපිට අභියෝග ජය ගැනීමක් හම්බෙච්ච අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නු ආකාරය පිළිබඳව කතා කරන්න පුළුවන්. ඒක නිසා දැන් අපේ ජීවිතවලටත් මේ වගේ අභියෝග මතුවලා තියෙන්න පුළුවන්. විවිධාකාර අභියෝග. ඒ අභියෝග අපිට මුහුණ දුන්න අභියෝග තියෙන්න පුළුවන්. ඉදිරියට මුහුණ දෙන්න තියෙන අභියෝග වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න අපිට මේ අභියෝග නැතුව ගමනක් යන්න හැකියාවක් නැහැ. අභියෝගයක් තිබුණොත් තමයි අපිට ටිකක් ජවයක් ලැබෙන්නේ. අභියෝගේ ජය ගන්න ඕනේ කියන එක. ඒක නිසා මතක තියාගන්න අභියෝගයක් ලැබුණාම ඒ අභියෝගය ඉස්සරහට අරන් යන එක ඔබගේ කාරණාවක්. එහෙනම් දැන් පළවෙනි පාඩම ඉගෙන ගත්ත ඔයාලා විදිහට ඊළඟ දවසේ පන්තිය පටන් ගන්නකොට මම මේ කියන වැඩේ කරලා තියෙන්න ඕනේ. ඒ තමයි ඔයාලගේ ජීවිතයේ දැන් අවුරුදු 16 අවුරුදු 15 16 අවුරුදු වල ගත කරන අය තමයි මේ මං කියන දේවල් අහගෙන ඉන්නේ. ඒක නිසා මතක තියාගන්න ඔයාලගේ ජීවිතේ ඇතිවෙච්ච අභියෝග මොනවද? ඔයාලා මේ අභියෝග ජයග්‍රහණය කළේ කොහොමද? ඉදිරියට ඔබට ලැබෙන අභියෝග මොනවද? ඔබට ලැබෙන අභියෝගයක් තියෙනවා. ඒක උදාහරණයක් විදිහට සාමාන්‍ය පෙළ විභාගය. ඔබ කොහොමද සාමාන්‍ය පෙළ විභාගයේ අභියෝගය ජයග්‍රහණය කරන්නේ? ඊළඟට උසස් පෙළ කියලා අභියෝගයක් අපිට ලැබෙනවා. ඔබ කොහොමද උසස් පෙළ අභියෝගය ජයග්‍රහණය කරන්නේ? එතනින් එහාට ගියහම ඔබට උසස් අධ්‍යාපනය කරගන්න අභියෝගයක් ලැබෙනවා. එහෙනම් කොහොමද ඔබ උසස් අධ්‍යාපන අභියෝගය ජයග්‍රහණය කරන්නේ? ලියා ගන්න දෙන්නේ කියන්නේ ඒ ටික ලියා ගන්න අවශ්‍ය නෑ නේද මං හිතන්නේ. දැන් මෙතනදී ඔයාලා මෙන්න මේ ක්‍රියාකාරකම කරොත් හොඳයි මම කියන දේ ලියා ගන්නවටත් වඩා සාරාංශය තියෙනවා. මෙන්න මේ ක්‍රියාකාරකම තියෙන මෙතන සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහි කාලයේ නැත්නම් පැවිදි කාලයේදී උන්වහන්සේට ලැබිච්ච අභියෝගය මොකද්ද? ඒ අභියෝගය තුලින් ලැබෙන ආදර්ශය මොකද්ද කියලා මේ වගුව ඔයාලට සම්පූර්ණ කරලා මට එවන්න පුළුවන් නම් ඔන්න පෙළපොතේ තියෙන වගුව සම්පූර්ණ කරලා විස්තරාත්මකව ලියලා මට එවන්න පුළුවන් නම් මට පුළුවන් ඔයාලා ලියලා තියෙන එක ගැන ඔයාලා ලියලා තියෙන අභියෝග සහ ආදර්ශ පිළිබඳව සාකච්ඡාවකට භාජනය කරන්න ඊළඟ දවසේදී ඒ කියන්නේ ඊළඟ අඟහරුවාදා. ඒ නිසා මතක තියාගන්න ක්‍රියාකාරකමේ තියෙන දෙවෙනි වගුව සම්පූර්ණ කරන්න ඔයාලා ඊළඟ දවසේ වෙද්දී ඒ වගේම තමයි ඔයාලා කොලයක් අරගෙන ඔයාලගේ ජීවිතේ ඔයාලට හම්බෙච්ච අභියෝග මොනවද? ඔයාලා ඒ අභියෝග ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා කල්පනා කරලා ලියන්න. උදාහරණයක් වශයෙන් මෙහෙම. අපි තුමු සරල අභියෝගයක්. නිකන් කියන්න. ඔයාලා පාරේ ඇවිදගෙන යනකොට හිටියටි එක්කෙනෙක් වෙලා කනට ගහනවා. ඔන්න මතුවෙනවා අපි ප්‍රතිපහාර දෙන්න ඕනේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව අපි ප්‍රතිපහාර දෙනවද? ඒක තමන් තීරණය කරන්න ඕන කාරණාවක්. එහෙනම් මතක තියාගන්න
අපි අපිට ලැබෙන අභියෝගයකට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන ඊළඟ දවසේ කොලයක නැත්නම් ඔයාලගේ පොතේ සවිස්තරාත්මක රචනාවක් ආශ්‍රයෙන් නැත්නම් මම මෙන්න මේ වගේ අභියෝග මට තිබුණා. මම චූටි කාලේ මෙන්න මේ වගේ අභියෝග වලට ලක් වුණා. මම ඒවා මෙන්න මේ විදිහට ජයග්‍රහණය කළා. මට ඉදිරියේදී මගේ අනාගතයට මෙන්න මේ වගේ අභියෝග මට ලැබෙනවා. මෙන්න මේ අභියෝග මම මෙන්න මේ විදිහට ජයග්‍රහණය කරන්න තමයි මම සැලසුම් කරගෙන ඉන්නේ කියන එක ඔයාලා විසින් සඳහන් කරලා ලස්සන වාක්‍යයක්. ඔව් ඊළඟ දවසෙත් මේ වෙලාවම තමයි මම ගෲප් එකේ දාලා තියෙන විදිහට පන්තිය දවස් දෙකක් කරන්න සිද්ධ වෙනවා. මොකද මේ ඔයාලට තියෙන ගැටලුත් එක්ක. දැන් මම කතා කරලා බැලුවා ඔයාලත් එක්ක ගෲප් එකේ. නමුත් ඒක විසඳ ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද එක එක්කනට එක එක වෙලාවට පන්ති. ඒක නිසා මේ වෙලාවත් ගත්තේ බොහෝම අමාරුවෙන්. ඒක නිසා මේ 3-5 වේලාව අපේ පන්තියට තියාගන්න ඕනේ. ඒ වගේම සිකුරාදා 6-8 පන්තියකුත් කරනවා. මේ පන්තියම ආයේ එදාටත් කරනවා. මොකද මේ අද එන්න බැරි අයට එදාට එන්න පුළුවන්. මොකද දැන් මේ වෙලාවට පන්ති තියන අයට ඒ වෙලාව විසඳුමක් විදියට දීලා තියෙනවා. 11 වසර අයට සිකුරාදා 8:00 ඉඳන් 10:00 වෙනකන් අර 10 පන්තිය වුණාම පැය භාගයක විවේක කාලයක් ගමු අපි. එතනින් පස්සේ 8:00 ඉඳලා 10:00 වෙනකන් අපේ 11 වසරේ පන්තිය එතනින් එහාට කරගෙන යනවා. හරි. මම කියන දේ පැහැදිලි වෙන්න ඇති හැමෝම පළවෙනි පාඩමේ අග කොටස තමයි මම මේ දැන් ඉවර කරේ. දැන් අපි යනවා අපේ දෙවෙනි පාඩමට. මොකද දෙවෙනි පාඩමෙත් අපිට කතා කරන්න විශේෂ කාරණා ටිකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා අපිට පුහුණු වෙන්න හොඳ ගාතාවක්. මම හිතන්නේ මේක හැමෝටම පාඩම් නැතුව ඇති මං හිතන්නේ. පුතේ මේ ගාතාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකාය. අපි දන්නවා අපිට නිකායවල නැත්තම් අපි කතා කරනවානේ අපේ ධර්මයේ බෙදලා ගියපු ආකාර පිළිබඳව දෙවෙනි ධර්ම සංගායනාවේදී. ඉතින් ඒ විදිහට ධර්මයේ බෙදලා ගිහිල්ලා ලිඛිතව ධර්මය ග්‍රන්ථාරූඪ වුණාට පස්සේ සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රයේ මෙන්න මේ විදිහේ ගාතාවක් අපිට ලැබිලා තියෙනවා. මේ බලන්න ආරභත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනේ දුනාත මජ්ජුනෝ සේනං නලාගාරං ඤකුඤ්ඤරෝ නලාගාරංව කුඤ්ඤරෝ. එහෙනම් මේ මොකද්ද මේ කියන්නේ? දැන් අපේ ජීවිතය තුළ අපි යම් යම් කාරණා පිළිබඳව අපි කරන්නේ නැතුව ඒවා හිත හිත සංකල්ප විතරක් ගොඩනගාගෙන ඉන්න අවස්ථා තියෙනවානේ. ඒ නිසා මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ අරුණවතී සූත්‍රයේදී කියනවා ආරම්භ කරන්නලු. කියන ආරබත නික්කමත නිරත වෙන්නලු ආරම්භ කරන්නලු ඒවා නිරත වෙන්නලු. දැන් විභාගයට සූදානම් වෙන්න නම් ඔන්න පටන් ගන්න පාඩම් කරන්න. පාඩම් කරලා මේ දේවල් ධාරණය කරගන්න උත්සාහ කරන්න කියන එක තමයි මෙතනදී කියන්නේ. අපේ ඔයාලගේ පරිසරය ගැන කිව්වොත් එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙතනදී කියලා තියන්නේ මේ කුසල් වඩන්න ආරම්භ කරන්න. බුදුදහමේ හැසිරෙන්න ආරම්භ කරන්න නියැලෙන්න කියලා කියනවා. දුනාත මජ්ජුනෝ සේනං මහා විශාල මේ මෙතන කියනවා ආරම්භ වූ නියම වූ කියලා මේ කැලේක ඇවිද යන ඇතෙක් මේ. එහෙම නැත්නම් මෙතන අපි සඳහන් කරනවා මේ සම්බුද්ධ ශාසනයේ තියෙන දහම් කරුණ ඉගෙනගෙන අපි ඒවා රකින්න ඕනේ කියලා හරියට අපේ කෙලෙස් බැමි විදිලා යන විදිහට මහ විශාල හස්තියෙක් බට දඬු වලින් හදපු ගියක් එක පාරින් පාගලා කුඩු කරනවා වගේ අපි ගාව තියෙන නරක ගති කෙලෙස් වගේ දේවල් එක පාරින් විනාශ කරලා දාලා අපි අපේ ගමන ආරම්භ කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. මේ ගමන තමයි නිර්වාණගාමී මාර්ගය. ඔයාලට පෘථග්ජන දරුවන් විදිහට විවිධාකාර ගැටලු මතුවෙනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට. විවිධාකාර දේවල් වලට හිත ඇදීලා යනවා. කොන්දමක් වගේ ඇදීලා යනවා. එක එක පැතිවලට එක එක තැන්වලට යනවා. දැන් මේ පන්තියේ ඉද්දිත් එක එක පැතිවලට යනවා. එක එක තැන්වලට දැන් ඊළඟට අර පන්තිය තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා හිටියම මේක ඩිස්කනෙක්ට් වෙනවා සිග්නල් නැති වෙනවා දැන් සෑහෙන ප්‍රශ්න. ඒ හැම ප්‍රශ්නයකටම විසඳුම ඔබ විසින් හොයා ගන්න ඕනේ. ඒකට මට කියන්න තියෙන ප්‍රධානම උපදේශය තමයි අංක 1 ඉවසීම කියන එක. හැම දෙයකදීම ඉවසීමෙන් කටයුතු කරනවා නම් අපිට ගොඩාක් දේවල් ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඉවසීම කියලා කියන්නේ අපේ ජීවිතයට හරි වැදගත් කාරණාවක්. එහෙනම් අපි ආරම්භ කරන්න ඕනේ, නිරත වෙන්න ඕනේ,
මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්ම කරුණු අනුව අපේ ජීවිතේ හැඩගස්වා ගන්න ඕනේ. ඒ වගේම අපි ගාව තියෙන වැරදි දේවල් කෙලෙස් විනාශ කරලා දාන්න ඕනේ. හරියට හස්තියෙක් බටදඬු ගෙයක් කඩා බිම හෙලනවා වගේ. නිසා මතක තියාගන්න මේ pāli ගාථාව ගොඩක් තැන්වල කියන ගාථාවක් ඔයාලා මීට කලින් අහලා නැත්තම්. ඉතින් මේ පිරිවෙන් වල ඔයාලා දන්නවනේ මේ අපේ භික්ෂුන් වහන්සේලා සාමණේර භික්ෂුන් වහන්සේලා අධ්‍යාපනය ලබන පිරිවෙන් විද්‍යාස්ථානවල පිරිවෙන ආරම්භ කරනකොට සහ පිරිවෙන අවසාන වෙනකොට ගායනා කරන ගාතාවක් තමයි සජ්ජායනය කරන ගාතාවක් තමයි මේ අරුණවතී සූත්‍රයේන ආරබත නික්කමත කියන ගාතාව. ඉතින් එතනදී ගාථා දෙකක් අපි සජ්ජායනා කරනවා. ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනේ දුනාත මජ්ජුනෝ සේනං නලාගාරං වකුඤ්ඤරෝ දුනාත මජ්ජුනෝ සේනං නලාගාරං නකුඤ්ඤරෝ ආදි වශයෙන් ගාථා දෙකක් අපි සඳහන් කරනවා. ඒ ගාථා දෙකෙන්ම සඳහන් වෙන්නේ ධර්ම මාර්ගය තුළ අපි ගමන් කළ යුතු ආකාරය පිළිබඳව. ඉතින් මතක තියාගන්න මේ ගාථාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. මේ ගාථාවන් ඔබට කොහෙදී හරි කවදා හරි වැදගත් වෙන්න පුළුවන් සහ අපේ විභාගයටත් ප්‍රශ්න විදියට එන්න පුළුවන්. ඒක නිසා ඒ ගැනත් දැඩි අවධානයක් යොමු කරලා තියාගන්න එක අපේ ඇඟට ගුණයි. හොඳයි දැන් ඉතින් අපේ පළවෙනි පාඩමනේ උච්චරලා දැන් විනාඩි 40 විනාඩි 46ක විතර කාලයක් අපි ගත කරේ අපේ පළවෙනි පාඩම අහවර කරන්න. එහෙනම් ඔන්න අපි යනවා අපේ දෙවෙනි පාඩමට. 10 වසරේ තියෙන දෙවෙනි පාඩම නමදිමු අගයමු මහ සංගරුවනා. මේ මහා සංගරුවන කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් කාට හරි දෙන්න උත්තරයක් තියෙනවා. මහා සංගරුවන කියලා කියන්නේ කාට? භික්ෂුන් වහන්සේලාට. භික්ෂූන් වහන්සේලාට. තව කෙනෙකුට පුළුවන්. හරි. අපේ සංඝ රත්නය. එහෙම නැත්නම් අපේ ත්‍රිවිධ රත්නයේ තවත් එක රත්නයක් විදිහට සලකන්න පුළුවන් මේ සංඝ රත්නය කියන එක. එහෙනම් මතක තියාගන්න අපි මේ පෝෂණය වෙන්නේ අපි මේ ජීවිතය ගත කරන්නේ මෙන්න මේ ත්‍රිවිධ රත්නයේ සරණින්නේ නේ. ඒකනේ හැමදාම පන්සිල් ගන්නකොට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි පාලියෙන් ගායනා කරන්නේ නැත්නම් අපි ඒ දේවල් අනුගමනය කරන්නේ මේ අපේ සංඝ රුවන අපිට අත්‍යවශ්‍ය කාරණාවක් බෞද්ධයන් විදිහට. ඒකනේ අපි මෙන්න මේ විදිහට ඔයාලගේ කිරියම්මලා ආච්චිලා මේ සීයලා වගේ පන්සිල් සමාදන් වෙනවා නම් අහලා බලන්නකො මෙන්න මෙහෙම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මොකද්ද මේ කිව්වා කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. මම මේ කිව්ව දේ තේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මොකද්ද මේ කියන්නේ? අපි දන්නවනේ මේ බෞද්ධයා කියන නමින් හඳුන්වන කෙනාට අපි තවත් නමක් කියනවා. අපි කියනවා එයාට මේ උපාසකයා කියලා. උපාසකයා. දැන් ඔයාලා උපාසකයෝද? උපාසක උපාසිකාවද? ඔයාලා උපාසක උපාසිකාවද කියන්න මට? කවුරුත් උපාසක උපාසිකාවෝ නෙමෙයි. එහෙනම් මෙතන ඉන්නෝ 25 දෙනෙක්. 25 දෙනාම උපාසක උපාසිකාවෝ නොවේ මං හිතන්නේ. දැන් ඔයාලා උපාසකයෝද උපාසිකාවද? මේ ලස්සන මාතෘකාවක් අපිට කතා කරන්න තියෙන දෙවෙනි පාඩමේ. අපි උපාසකයෝද උපාසිකාවද? දැන් මම මේ උගන්වනකොට ඔයාලට වැදගත් වෙන සටහන් කළ යුතු දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සටහන් කරගන්න ඕනේ. ඒකත් මතක් කරනවා අනිවාර්යයෙන්ම.
මොකද මම ගොඩක් වෙලාවට සටහන දෙන්නේ නැහැ. ඔයාලට මේ කියන දේ අහගෙන ඉඳලා ඔයාලට පුළුවන් ඔයාලගේ නෝට් එක ලියා ගන්න නිසා ඔයාලගේ මතකය අලුත් කරන්නයි මම මේ පන්තිය කරන්න නිසා ඔයාලගේ මතකය තුල මේ දේ තැම්පත් කරලා තියාගන්න තමයි මම මේ පන්තිය කරන්නේ. තෙරුවන් සරණ යන අය උපාසක උපාසිකා නම් වේ කියලා ඔන්න එක දරුවෙක් උත්තරයක් දීලා තිනවා. තෙරුවන් සරණ යන අය තමයි උපාසක උපාසිකාවෝ කියලා කියන්නේ හරියට හරි. රතනත්යං උපාසතිති උපාසකා. රත්නත්‍රය සරණ යන අය තමයි උපාසක උපාසිකාවන් විදිහට අපි සලකන්නේ නම් කරන්නේ. එහෙනම් ඔයාලා බුදුන් සරණ යනවා. දහම් සරණ යනවා, සංඝුන් සරණ යනවා. ඒ කියන්නේ ඔයාලා උපාසක උපාසිකාවෝ. හැබැයි ඉතින් ගමේ එහෙම කියනව නේද? මේකා උපාසකයා වගේ හිටියට මේක කරන වැඩ. එහෙම කියනවනේ නේ. මේකා උපාසකයා වගේ හිටියට කරන වැඩ. ඉතින් උපාසකයා කියලා කියන්නේ අපේ දහමට අනුව නම් තෙරුවන් සරණ ගිය පුද්ගලයා. එහෙනම් තෙරුවන් සරණ ගිය උපාසකයා කවදාවත් වැරදි වැඩක් කරන්නේ නැහැ. නමුත් අපි භාෂාවෙන් උපාසකයා කියන වචනය බොහොම අවඥා සහගත මේ පහත් කොට සලකන වචනයක් බවට සමාජය තුළින් නිර්මාණය කරලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න උපාසකයා කියලා කියන්නේ තෙරුවන් සරණ ගිය පුද්ගලයා. මේ තෙරුවන් සරණ ගිය පුද්ගලයා කවදාවත් පහත් කොට සලකන්න අපිට අයිතියක් නැහැ. මොකද ඔහු ලෞතර බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම රත්නේ සරණ ගිහින් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සරියුත් මුගලන් සංඝ පරම්පරාවෙන් පැවතගෙන එන සංඝ රත්නයේ සරණ ගිහින් තියෙනවා. ඒක නිසා මතක තියාගන්න නැවත නැවතත් කියන්නේ තෙරුවන් සරණ ගිය පුද්ගලයාට තමයි කියන්නේ උපාසකයා කියලා. හොඳයි දැන් එහෙනම් අපි යමු අපේ පාඩමට බලන්න පාඩමේ මොනවද තියෙන්නේ කියලා. ටිකක් වෙනස් ආකාරයක ඡේදයක් මෙතන තියෙනවා. බලන්න මොනවද තියෙන්නේ කියලා. පුරා වසර 97ක ආයු ශ්‍රී වැළඳු කල අරලිය තැන්න පුරාණ විහාරාධිපතිව වැඩ සිටි අතිගරු නායක මාහිමිපාණෝ පසුගියදා අපවත් වී වදාළහ. එදා අප ගම්මානයම කහ පැහැති අපේ ගම්මානයේම කහ පැහැති දජ පතාකයන්ගෙන් පිරුණේ ගම්වැසියන්ගේ බලවත් සෝසුසුම් මැදිනි. ගම්වැසි සියල්ලෝ ආදාහන පූජෝත්සවයට සැරසුනෝය. ගහ කොළ පවා මැලවී කියාක් වැනිය. හිරු සැඟවී ගියේය. සියක් වසරකට ආසන්න කාලයක් තුල නාහිමියන් වැඩම නොකළ නිවහනක් ගම්මානයෙහි නොවිය. දනට බනට පිරිතට අවමගුලට වැඩමවමින් අපට ආගමික ආශිර්වාදය නිබඳව ලබා දුන් උන්වහන්සේ විහාරස්ථානයද සියලු විහාරස්ථානයන්ගෙන් සම්පූර්ණ කොට සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ කොට ගොඩ නැංවීමට දායක කාරකාදීන්ට මඟ පෙන්වූහ. එහෙනම් මෙතන සඳහන් වෙනවා එක්තරා නායක ස්වාමීන් වහන්සේ නමක්ගේ අපවත් වීමක් ගැන සඳහන් වෙනවා. ගමම ශෝකාකූල බවකින් පත්වෙච්ච අවස්ථාවක් කොට සලකනවා. මුළු ගමම කහ පැහැති දජ පතාක වලින් සැරසුණු මහා දුක්ඛ දෝමනස්යන්ගෙන් පිරුණු පරිසරයක් කියලා අපිට මේ පළවෙනි ඡේදය තුලින් දැනගන්න ලැබෙනවා. ඒ කියන්නේ අපි සංඝ රත්නයේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ නික්මීම පිළිබඳ සඳහන් වෙන කාරණාවක්. එහෙනම් දෙවෙනි ඡේදයේ තියෙනවා අරලිය තැන්න ගම්මානයේ ගොවිතැනින් යැපෙන අහිංසක ගැමියන් ජීවත් වන සුන්දර ප්‍රදේශකි. එහෙනම් ඔයාලා ජීවත් වෙන ප්‍රදේශවලත් මේ වගේ ඇති. එම ගම්මානය තුළ පැවති දුෂ්කර බව සමනයකට නව ජීවයක් ලබා දීමට නායකත්වයේ සැපයුවේ අපවත් වී වදාළ අපේ නායක මාහිමිපාණන් වහන්සේය. එසේම උන්වහන්සේ ගමේ විදුහලේ විදුහල්පති හිමියන් ලෙසද වසර 30ක කාලයක් අනාගත පරපුර හැඩගැස්වීමේලා අමිල මෙහෙයක් ඉටු කළහ. එනම් බලන්නකො මේ සංඝරත්නය
මිනිසුන්ගේ ග්‍රාමීය මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී හිඳලා තියෙනවා. සංඝරත්නය අදටත් ඒ විදිහට පෙනී සිටිනවා. දානට බනට ඊට පස්සේ අපමගුලට පිරිතට මෙන්න මේ වගේ තැන්වලට අපේ භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම වැඩම කරනවා. සහ මේ අපිට මේ බෞද්ධයාට නැත්නම් අපේ උපාසකයාට මේ සංඝ රත්නය අනිවාර්යයෙන්ම වැදගත් වෙන අවශ්‍ය කරන කාරණාවක්. සංඝ රත්නයේ සරණ සංඝ රත්නයේ අසුර අවශ්‍යයි. මහා මංගල සූත්‍රය තුල සඳහන් වෙනවා මොකද්ද අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාත පූජනීයානං ඒතම් මංගල මුත්තමං. එනං උදේ හවස අපේ පන්සලේ දාන තුන් සූත්‍රයේ සඳහන් වෙනවා. තුන් සූත්‍රයේ එක් සූත්‍රයක් තමයි මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ එන පළවෙනි ගාථා පාඨය තමයි මම ඔය කීවේ. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා. අපි පඬිතියන් ඇසුරු කරන්න ඕනේ. පඬිතියන් කියලා කියන්නේ උණගු මිනිසුන්, උද්දච්ච මිනිසුන් නෙමෙයි. දැනුමෙන්, අවබෝධයෙන්, ආධ්‍යාත්මික සුවයෙන්, හැසිරීමෙන්, කතාබහෙන් යම් ආකාරයක නිවුණු තැනැත්තෙක් අපි පඬිතෙක් විදිහට සලකනවා. දැනුමෙන් අනුවණ පුද්ගලෙක් පඬිතෙක් විදිහට සලකනවා. එහෙනම් අපේ භික්ෂුන් වහන්සේලා පඬිතියන් විදිහට සලකන්න පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේලා පඬිතියන් විදිහට සලකන්නේ උන්වහන්සේලාගේ ගෞරව නාමයේ විදිහට රාජකීය පඬිත කියන නාමය ලැබෙන නිසාම නෙමේ පුතේ. පිරිවෙන් වල ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලාට ඔයාලා ඉගෙන ගන්නවා වගේම එකේ ඉඳන් 5 වෙනකන් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා 1 වසරේ ඉඳලා 11 වසර වෙනකන් ඉගෙන ගන්නවනේ. හැබැයි සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඉගෙන ගන්න තියෙන්නේ 1 වසරේ ඉඳලා 5 වසර වෙනකන් විතරයි. 1 වසර, 2 වසර, 3 වසර, 4 වසර, 5 වසර කියලා පන්ති 5ක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් බොහෝම කුඩා සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේ අවුරුදු කීපයක්ම එකම පන්තියේ ඉඳගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලගේ සාමාන්‍ය පෙළ පන්තිය වගේ තමයි පිරිවෙනක 5 වෙනි පන්තිය කියලා කියන්නේ. අපි දන්නවා පාසලේ අවසාන වසර නැත්නම් දහම් පාසල් අවසාන ශ්‍රේණිය වගේ දහම් පාසල් වල අපි ඔය සලකන්නේ ඉහළම ශ්‍රේණිය. අන්න ඒ වගේ පිරිවෙන් වල 6 වෙනි පන්තිය අපි සලකන්නේ පිරිවෙන් අවසාන පන්තිය විදිහට. ඉතින් පිරිවෙන් අවසාන පන්තියේ අධ්‍යාපන කටයුතු හදාරන භික්ෂුන් වහන්සේලා ඔයාලා මුහුණ දෙන සාමාන්‍ය පෙළ විභාගයේ වගේම පිරිවෙන් අවසාන කියන විභාගයකට මුහුණ දෙනවා. මේ පිරිවෙන් අවසාන කියන විභාගය තුළ විෂයන් ගණනාවක් උන්වහන්සේලාටත් ප්‍රශ්න පත්‍රයක් ආශ්‍රයෙන් උත්තර ලියන්න ලැබෙනවා. ඒ අනුව උන්වහන්සේලා සිංහල, ඊට පස්සේ පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, දෙමළ, ත්‍රිපිටක ධර්මය, සමාජ විද්‍යාව කියන විෂයන් ටික මේ විභාගයට මුහුණ දීලා සාර්ථක ලෙස ජයග්‍රහණයක් ලබනවා. උන්වහන්සේලාගේ විභාගය සාමාන්‍ය පෙළ විභාගයේ කලින් තිබ්බ දෙසැම්බර් වලනේ. සාමාන්‍ය පෙළ විභාගයේ ඉවරුණාට පස්සේ තමයි මේ භික්ෂුන් වහන්සේලාගේ පිරිවෙන් අවසාන විභාග පටන් ගන්නෙ. ඉතින් බලන්නකෝ සාමාන්‍ය පෙළ විභාගයේ වගේම විභාගයක් තමයි පිරිවෙන් වලක් තියෙන්නේ. හැබැයි විෂයන් ටිකක් වෙනස්. ඔයාලා ඉගෙන ගන්න විෂයන් වගේම ඔයාලා ඉගෙන ගන්න නැති විෂයනොත් එතනදී ඉගෙන ගන්නවා. සෞන්දර්ය විෂයන් අපි පිරිවෙන් වල උගන්වන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න. පිරිවෙන් අවසාන විභාගය ඉවර කරගත්ත භික්ෂුන් වහන්සේ කෙනෙකුට උසස් අධ්‍යාපනය හදාරන්න පුළුවන්. හරියට නිකන් ඔයාලා උසස් පෙළ හදාරනවා වගේ. අන්න එතනදී භික්ෂුන් වහන්සේ කෙනෙකුට අවසර ලැබෙනවා අවශ්‍ය නම් උසස් පෙළ හදාරන්න පුළුවන්. එහෙම නැත්නම් උන්වහන්සේට පුළුවන් පුහුණු වෙන්න රාජකීය පඬිත විභාගයේ සඳහා පුරුදු පුහුණු වෙන්න පුළුවන්. රාජකීය පඬිත විභාගයේ ප්‍රධාන අදියර 3ක් තියෙනවා. ප්‍රාචීන, මධ්‍යම, අවසාන කියලා වසර 3ක් තියෙනවා. ඒ වසර 3ේදී උන්වහන්සේලා ඉගෙන ගන්නවා සිංහල, පාලි, සංස්කෘත කියන විෂයන්, සිංහල ව්‍යාකරණ, සිංහල සාහිත්‍ය, සංස්කෘත ව්‍යාකරණ, සංස්කෘත සාහිත්‍ය, පාලි ව්‍යාකරණ, පාලි සාහිත්‍ය ආදී වශයෙන් මේ විෂයන් තුන ඊටාම හසල ලෙස ඉගෙනගෙන උන්වහන්සේලා අවසාන විභාගයකට මුහුණ දෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකරණ සමාගම විසින් නිර්දේශ කරන විභාගය. ඒ තමයි රාජකීය පඬිත විභාගය. මේ රාජකීය පඬිත විභාගයේ සමත් වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ නම මුලට
රාජකීය පඬිත කියන නම ලැබෙනවා. ඒක නිසා තමයි අපේ භික්ෂුන් වහන්සේලාගේ නම් ගම් සඳහන් කරනකොට රාජකීය පඬිත කියන නම මුලට යෙදෙන්නේ. එහෙම නැත්නම් පඬිත ස්වාමින් වහන්සේ කියන නම මුලට යෙදෙන්නේ. හරියට අපි විශ්වවිද්‍යාල ගිහිල්ලා උපාධියක් ගන්නවා වගේම තමයි මේ රාජකීය පඬිත කියන නාමයත් විශ්වවිද්‍යාලයකින් ගන්න උපාධියට සමානයි. මේ රාජකීය පඬිත කියන උපාධියත්. ඒක නිසා මතක තියාගන්න භික්ෂූන් වහන්සේලාටත් අධ්‍යාපනය හදාරන්න ඕන ඔය වගේ මාර්ගයක් තියෙනවා. මට කියන්න කට්ටිය මීට කලින් මේ ගැන අහලා තියෙනවද ඉගෙනගෙන තියෙනවද කියලා? මම ඔය කිව්ව ටික මීට කලින් අහලා තියෙනවද ඔයාලා? මම ඔය කියලා දුන්න දේවල් මීට කලින් අහලා තියෙනවද බලන්න. අහලා තියෙනවා නම් අහලා තියෙනවා කියන්න නැත්තම් නෑ කියන්න. එක්කෙනයි උත්තර දුන්නේ. නෑ සර්. අනික් අය මොකද කියන්නේ? දැන් මෙතන 25ක් ඉන්නවනේ. 25ක් ඉන්නවා. හිටියටි 28 වෙනවා, ආයි 25 වෙනවා, 26 වෙනවා. එනවා යනවා, එනවා යනවා, එනවා යනවා. එහෙම තමයි. බලමු මෙතන ඉන්න අය මේක අහලා තියෙනවද කියලා. අදමයි යහව කියලා එක්කෙනෙක් කියලා තියෙනවා. හොඳයි. ගොඩක් අය නෑ කියලා කියන්නේ. 1 2 3 4 5 6යි. 6 දෙනෙක් වගේ තමයි මට උත්තර දීලා තින්නේ. අනික් අය නිදිද දන්නේ. නිකන් බන කියනවා වගේ හින්දා නිදිද දන්නේ නෑනේ. නිදාගෙන ඉන්න අය හැරෙන්න කරුණා කරලා අපි පන්තියක් කරන්නේ අපි බණ දේශනා කරන්නේ නෑ පන්තිය කරන්නේ. ඒක නිසා කරුණා කරලා නිදාගෙන ඉන්න අය හැරෙලා මට උත්තරයක් දෙන්න. අප්පෝ කවුරුවත් අහලා නෑනේ. හරිම සන්තෝසයි. කිසිම කෙනෙක් මම මේ කියලා දුන්න කාරණාව ගැන දැනගෙන ඉඳලා නැහැ. ඒක නිසා ඔන්න හරි සන්තෝසයි. ඔයාලා මේ දේ ගැන ඉගෙන ගත්ත. එහෙනම් මතක තියාගන්න පිරිවෙන් වල අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන විදිහයි පාසල් වල අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන විදිහයි ටිකක් වෙනස්. ඉතින් ඒකදී අපි ඉගෙන ගන්න තියෙන විෂයනොත් ටිකක් වෙනස්. ඒක නිසා මතක තියාගන්න භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේලාට ගැළපෙන විෂයන් තමයි හදාරන්නේ. ඔයාලා හදාරනවනේ සෞන්දර්ය විෂයන්, නාට්‍ය රංග කලාව, චිත්‍ර කලාව, මේ ආදී විෂයන් ඉගෙන ගන්නවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ඒ හැර වෙනත් විෂයන් තියෙනවා ඉගෙන ගන්න. ඒ විෂයන් තමයි උන්වහන්සේලා හදාරන්නේ අධ්‍යාපන කටයුතු කරන්නේ. හොඳයි එහෙනම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට රාජකීය පඬිත කියන නම ලැබෙන විදිහ ගැනත් ඔන්න දැන් හොඳටම පැහැදිලි. මේ බලන්න මේ භික්ෂුන් වහන්සේ අපේ නායක ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ අපගේ අරලිය තැන්න ගම්මානයේ විහාරයේ විහාරාධිපති අපේ නායක හාමුදුරුවන් වහන්සේ කරලා තියෙන දේවල් බලන්නකෝ. මං මාවත් ඉදි කිරීම, ඇලවේලි සැකසීම, වැව් පිළිසකර කිරීම, මාතෘ නිවාසයක් ගමට ලබා ගැනීම ආදී බොහෝ සමාජ සේවයන්හි නිරත වූ නායක මාහිමිපාණන් වහන්සේගේ මෙහෙයාගයමින් ආදාහන පූජෝත්සවයේදී දායක සභාව විසින් පත්‍රිකාවක් බෙදා දෙන ලදී. අරලිය තැන්න මහ විදුහලේ වත්මන් විදුහල්පතිතුමා විසින් රචිත එහි මෙසේ සඳහන් වී යෝ බලන්නකො. අපි ඔයාලා දැකලා තියෙන දැන් මලගෙවල් දැන් මේ දවස්වල එහෙම දැන් ඔය මලගෙවල් එහෙම නැත්නම් ඔය ෆියුනරල්ස් කියලා කියන ඒවා නම් හරි අඩුයිනේ නේද? එක දවසනේ මේ කොරෝනා තත්ත්වෙත් එක්ක දවස් ගාණක් අපේ මේ මියගිය කෙනාගේ දේහය තියාගෙන ගෞරව දක්වන්නේ නැහැ දැන් මේ තියෙන රටේ තියෙන තත්ත්වයක් එක්ක. ඉතින් ඒක නිසා සහ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා වගේම ගමේ ප්‍රසිද්ධ චරිතයක් ගේ අභාවයේදී අවසාන මොහොතේදී ඒ පුද්ගලයාගේ ගුණ වර්ණනා කිරීමක් සිද්ධ කරනවා මේ ඇවිල්ලා කියන අර ශෝක ප්‍රකාශ නැත්තම් ඒ මියගියපු පුද්ගලයා වෙනුවෙන් කරන ගුණ කතා සිද්ධ කරනවා. මම හිතන්නේ ඔයාලා ඒවා දැකලා ඇති. ඉතින් ගිහිල්ලා කතා කරනවා මේ කෙනා මේ වගේ දේවල් අපිට කරලා තියෙනවා මෙන්න මෙහෙම කරලා තියෙනවා ගමේ මේ වගේ විදිහට හිටපු කෙනෙක් එහෙම කියා එයාගේ ಗುಣ වර්ණනා කිරීමක් ඔය අවසාන මොහොතේ පාංශකූලයේ වරුණාට පස්සේ
දායක සභාව මගින් ගම මගින් ඒ කෙනා වැඩ කරපු රැකියා ස්ථාන වලින් ආපු පුද්ගලයන් විසින් ඒ කතාවන් පවත්වනවා. මේ බලන්න ගමේ වත්මන් විදුහල්පතිතුමා මියගිය අපේ ලොකු හාමුදුරන් වහන්සේ වෙනුවෙන් ලියලා තියෙනවා රචනා කරලා තියෙනවා යමක්. මේ බලන්න. විහාරාධිපති හිමි නමක විදුහල්පති හිමි නමක සහ ගැමි ප්‍රජානායකයෙකු ලෙස ඉමහත් සේවයක් සිදු කළ නායක මාහිමිපාණන් වහන්සේ වචනයේ පරිසමාප්තයෙන්ම සිල්වත් බුද්ධ පුත්‍රයෙකි. එහෙනම් බොහොම සිල්වත්ව ජීවිකාව ගත කරපු භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට මේ ගුණ කතනයේදී අපිට දැනගන්න ලැබෙනවා. ආගමික සමාජික අධ්‍යාපනික හා ජාතික මෙහෙවරක යෙදුණු උන්වහන්සේගේ චරිතය වත්මන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ආදර්ශ රැසක් සපයන්නකි. උන්වහන්සේ මොනවද කරලා තියෙන්නේ? ආගමික පැත්තෙන් ආගමික වශයෙන් ගිහියන්ට පැවිද්දන්ට ආදී වශයෙන් උන්වහන්සේ විහාරාධිපති හිමි නමක් වශයෙන් අවශ්‍ය කරන වගකීම් සහ රාජකාරී ඉෂ්ට කරලා තියෙනවා. සමාජයක් විදිහට ගමේ ඉන්න ජනතාවට උදව් උපකාර කරලා තියෙනවා. අධ්‍යාපනික වශයෙන් උදව් උපකාර කරලා තියෙනවා. පාසලේ විදුහල්පති විදිහට කටයුතු කරලා ඒ වගේම ජාතික මෙහෙවරක් වශයෙන් ගමේ තියෙන අඩුපාඩු දැකලා ඒ අඩුපාඩු වලට ඍජුව මැදිහත් වෙලා ඒ ගමේ වැඩ කටයුතු වලට උදව් උපකාර කරලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේ. එන් බලන්න දෙවෙනි ඡේදයේ ගුණ කතනිය අපි මෙහෙම සඳහන් වෙනවා. සංසාරගත දුකින් මිදී නිවන් පසක් කරගනු පිණිස මිනිසාට මඟ පෙන්වනු ලබන්නේ මහා සංඝරත්නය විසිනි. එහෙනම් අපිට නිර්වාණ මාර්ගය ළඟා කරගන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශය සපයන්නේ අපේ භික්ෂුන් වහන්සේලා. මොකද භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ මේ අපි වගේම ලෞකික සැප සම්පත් ගත කරලා මේ දේවල් එපා කියලා මේ දේවල් ගැන කලකිරිලා සම්බුදු සසුනේ සම්බුද්ධ පුත්‍රයෙක් ලෙස පැවිදි වෙලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දහම් කරුණු ඔස්සේ යමින් ජීවිතය ගත කරන සහ පෘථග්ජන පුද්ගලයන්ට ඒ දහම් කරුණු දේශනා කරමින් තමන්ගේ සංසාර ගමන සාර්ථක කරගන්න කෙනෙකු විදිහට අපේ භික්ෂූන් වහන්සේ නැත්නම් සංඝ රත්නය සලකන්න පුළුවන්. ඉතින් මේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය උන්වහන්සේගේ ජීවමාන කාලයේදී උන්වහන්සේ සලකන්නේ මේ අපේ භික්ෂූන් වහන්සේලා පිරිසක් දැන් අපි දන්නවා ප්‍රථම රහත් 69 එහෙම නේද? ඉතින් මේ ප්‍රථම රහත් 69 එහෙම නම් කරපු ක්‍රමයක් තියෙනවානේ ප්‍රථම ධර්ම දූත පිරිස ප්‍රථම රහත් 69 නේද? ওই විදිහට නම් කළා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ භික්ෂූන් වහන්සේලා පිරිස මේ භික්ෂූන් වහන්සේලා පිරිස හඳුන්වන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් විදියට. මතක තියාගන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා නම් කරන්නේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් විදිහට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මඟ අනුගමනය කරමින් ගමන් කරන ශ්‍රමණ බව ලබාගත් ශාක්‍ය පුත්‍රයන් විදිහට තමයි නම් කරන්නේ. යම් කිසි කුල පුත්‍රයෙක් පැවිදි වුණොත් ශාක්‍ය කුල පුත්‍රයෙක් නැත්නම් ශාක්‍ය සම්බුද්ධ ශාක්‍ය වශයෙන් අපි නම් කරනවා සම්බුදු සසුනේ පැවිදි වෙච්ච පැවිදි උතුමෙක් අපි නම් කරන්නේ මේ විදිහට. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ විසින් සොයකීය ශ්‍රාවකයන් හඳුන්වන ලද්දේ බික්ඛු නාමේනි. එනම් මතක තියාගන්න භික්ෂුන් වහන්සේලා නම් කරන්නේ බික්ඛු කියන නාමයෙන්. අන්න එතන පොඩ්ඩක් නෝට් කරගන්න හැමෝම. බික්ඛු කියන නාමයෙන් තමයි ශ්‍රාවකයන් හඳුන්වන ලද්දේ. ආර්ය ශ්‍රාවක භික්ෂු සමූහය ඇතුළත් සමාජය සංඝ සමාජයේවත් භික්ෂු සමාජයයි. ඔන්න ලකුණු කරගන්න ඕනේ තවත් කොටසක් තියෙනවා පුතේ. ආර්ය ශ්‍රාවක භික්ෂු සමාජය ඇතුළත් සම්පූර්ණ සංඝ සමාජයම. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා අපි දන්නවනේ රහතන් වහන්සේලා වගේම රහත් භාවයට බණ භාවනා යෝගීව පෙරම්දම් පුරණ භික්ෂුන් වහන්සේලා ඇතුළු මේ මහා සංඝ රත්නය සලකන්නේ භික්ෂු සමාජයේ විදිහට තමයි පොදුවේ සලකන්නේ. පස්වක තවුසන් මහාන වීමෙන් ඇරඹුණු එය
අද දක්වාම අඛණ්ඩව නොනැසී පවතී. පස්වග තවුසන්ගෙන් තමයි මේ භික්ෂු සමාජය ආරම්භ වෙන්න පටන් ගත්තේ. ඉතින් මේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ ඉස්සරලාම දිවසින් බලනවා කියලා කිව්වනේ. හොඳයි. එතනින් මම පොඩ්ඩක් වැඩේ පටන් ගන්නම්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ උන්වහන්සේට පහළ වෙනවා ත්‍රිවිද්‍යා. උන්වහන්සේට පහළ වෙනවා ත්‍රිවිද්‍යා. ත්‍රිවිද්‍යා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න පුතේ. ත්‍රිවිද්‍යා කියන කාරණාවට අයිති වෙන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඔය ත්‍රිවිද්‍යා දන්නවනම් කියන්න ත්‍රිවිද්‍යා පහළ වෙන්නේ බුදු කෙනෙක් බුද්ධත්වයේ ලබන වෙලාවේ. බුදු බව ලබා ගන්නා වෙලාවේ තමයි මේ ත්‍රිවිද්‍යාවන් පහළ වෙන්නේ. බලන්න ත්‍රිවිද්‍යා දන්න අය. දන්නේ නැත්නම් නැහැ කියලා කියන්න හොඳේ. මැසේජ් එකක් හරි දාන්නකෝ. ත්‍රිවිද්‍යා දන්නේ නැති අය ඉන්නවා. බලන්න පුතේ මැසේජ් එකක් දාන්න. හැමෝම දන්නවද? දන්නේ නැද්ද? හොඳයි දන්නේ නැති අයනේ ගොඩක් ඉන්නේ. දැන් අපි දන්නවා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගන්න වෙලාවදී උන්වහන්සේට මාරයා ඇවිල්ලා කරදර කරා කියලා අපි අහලා තියෙනව නේද? මාර දූරු තුන්දෙනෙක් ආවා තණ්හා රති රංගා කියන මාර දූරු තුන්දෙනා ඇවිල්ලා උන්වහන්සේ සිද්ධ කරන්න යන මේ ක්‍රියාවලියට බාධා පැමිණුවා. සාමාන්‍යයෙන් අපේ එදිනදා ජීවිතයේත් ඒ වගේ තමයි පුතේ. අපි මොන හරි වැඩක් කරන්න ගියාම මේ වැඩට බාධා කරන පිරිසක් ඉන්නවා. මතක තියාගන්න පළවෙනි පාඩමෙන් ඉගෙන ගත්ත විදිහට අපිට පුළුවන් මේ හැම අභියෝගයක්ම හැම බාධාවක්ම ජයග්‍රහණය කරගන්න සිදුහත් බෝසතාණන් වහන්සේගේ අනුගමනය කරමින් ඕන එක්කෙනෙක් උත්තරේ දාලා තිනවා. හරි හොඳයි සන්තෝසයි. ඒ උත්තරේ මම කියන්නම් හැමෝටම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙන වෙලාවේ උන්වහන්සේට ත්‍රිවිද්‍යාවන් පහළ වුණා. ඒ ත්‍රිවිද්‍යාවන් තමයි ඔයාලා මේක දන්නවා. නමුත් ඔයාලට මේක මතක නැති ප්‍රශ්නේ තියෙන ඕන මතකේ අලුත් කරගන්න. නැත්තම් මම ත්‍රිවිද්‍යා කියලා කිව්වහමත් ඒක අලුත් එකක් කියලා තියෙනවනේ නේ. මතක තියාගන්න ත්‍රිවිද්‍යා කියලා කියන්නේ බයෝ සයන්ස්, කෙමිස්ට්‍රි, සූලොජි, නැත්නම් ඇග්‍රි සයන්ස් ඒවා නෙමෙයි හරි. මේ ත්‍රිවිද්‍යා හරි. ත්‍රිවිද්‍යා සම්බුද්ධ ශාසනයේ තියෙන ත්‍රිවිද්‍යා ගැන මේ කතා කරන්නේ. පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුූපපාත ඥානය, ආසවක්කය ඥානය කියන ඥාන තුන තමයි අපි ත්‍රිවිද්‍යා විදියට සලකන්නේ. පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුූපපාත ඥානය, ආසවක්කය ඥානය. ඕන ලියා ගන්න පුළුවන් අවශ්‍යයට මේවා සටහන් කරගන්න පුළුවන්. පුබ්බේ නිවාසානුස්සති ඥානය, චතුූපපාත ඥානය, ආසවක්කය ඥානය. මොකද්ද මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ? පෙර කරන ලද පින් තියනවද කියලා බලන්න පුළුවන්. පෙර පින් තියනවද කියලා බලන්න පුළුවන් ඥානය තමයි මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ. චතුූපපාත ඥානය කියලා කියන්නේ පුද්ගලයෙක් දිහා බලලා ඒ පුද්ගලයාගේ චුතිය සහ ප්‍රතිසන්දි එහෙම නැත්නම් ඉපදීම සහ යාගේ නැතිවීම කවදද කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන්න පුළුවන් ඥානයක් ලෞතර බුදුරජාණන් වහන්සේට ලැබුණා. ඒ වගේම තමයි ආසවක්කේ ඥානය කියන්නේ සියලු කෙලෙසුන් නැසීමේ ඥානය. ආසව කියලා කියන්නේ කෙලෙස්. ආසව ෂය කියලා කියන්නේ නැති කරලා දානවා. ආසව කියන්නේ කෙලෙස්, ෂය කියන්නේ නැති කරලා දානවා. ආසව ෂය කරන ඥානය තමයි ආසවක්කේ ඥානය කියලා කියන්නේ. එහෙනම් මේ ත්‍රිවිද්‍යා පහළ වුණාට පස්සේ උන්වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලබා ගත්තා. බුද්ධත්වයේ ලබාගෙන දිවසින් බැලුවා මේ ත්‍රිවිද්‍යා ප්‍රයෝගී කරගෙන උන්වහන්සේ බැලුවා තමන් සොයාගත් ධර්මය ඉස්සරලාම දේශනා කරන්න ඕනේ කාටද කියලා. උන්වහන්සේ එහෙම බලනකොට උන්වහන්සේට මතක් වුණේ ආලාර
කාරාම සහ උද්දකරාම පුත්ත යන මුල් ගුරුවරුන් දෙදෙනා. ඒ දෙදෙනා ගැන බලනකොට උන්වහන්සේට තේරුණා එම ගුරුවරුන් දෙදෙනා ඒ වෙනකොටත් මිහි මත නැති බව මිය ගොස් ඇති බව ඔවුන් මේ ලෝකයේ හැර ගොස් ඇත බව දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ උන්වහන්සේ දකිනවා නුවණින් පස්වක තවුසන් උන්වහන්සේට අධි දුෂ්කර ක්‍රියා කරන කාල සීමාව එහෙම නැත්නම් අපි දන්නවා අත්තිකිලමතාන යෝගයට අනුව අවුරුදු 6ක අධික ලෙස දුක් විඳින කාල සීමාවේදී උන්වහන්සේට උපස්ථාන කළ පිරිසක් හිටියා. ඒ තමයි පස්වක තවුසන්. කොණ්ණඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සති කියන පස්වක තවුසන් සොයාගෙන අපේ බුදුරජාණන් වහන්සේ වඩිනවා බරණැස ඉසිපතනාරාමයට. බාරාණසියන් ඉසිපතන මිගදායේ කියලා ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වන විදිහට බුදුරජාණන් වහන්සේ කරන ලද ප්‍රථම ධර්ම දේශනාව විදිහට මේ ධම්සක් පැවතුම් සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය අපිට සලකන්න පුළුවන්. ඉතින් ධම්සක් පැවතුම් සූත්‍රය ගැන කතා කරනකොට ඒ තමයි ප්‍රථම ධර්ම දේශනාව. ඒ වගේම සූත්‍ර දේශනා අතර දිගම සූත්‍ර දේශනාව විදිහට ගන්න පුළුවන් වෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍රය. ඉතින් මේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේ පස්වක තවුසන්ට. එතනින් ආරම්භ වෙච්ච සම්බුද්ධ ශාසනය එතනින් පස්සේ ප්‍රථම රහත් 69 නිර්මාණය වෙනවා බොහොම වේගයෙන්. ප්‍රථම රහත් 69 නිර්මාණය වෙච්ච විදිහ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. ප්‍රථම රහත් 69 නිර්මාණය වුණේ කොහොමද කියලා දන්න අය ඉන්නවද? දන්නේ නැද්ද? කොහොමද ප්‍රථම රහත් 69 පස්වග තවුසන්ගෙන් පස්සේ තව කවුද මේ සම්බුද්ධ ශාසනයට එකතු වෙන්නේ? එකතු වුණාට පස්සේ සම්බුදු ශාසනයේ ප්‍රථමයෙන්ම රහත් වෙච්ච 69ක් ඉන්නවා. භික්ෂුන් වහන්සේලා ප්‍රථම රහත් 69ක් හිටියා. ඒ 69 නිර්මාණය වුණේ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද? දන්නවනම් දන්නවා කියන්න, දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. දන්නවනම් දන්නවා කියන්න, දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. ඔව්. සමහර අය දන්නවා, සමහර අය දන්නේ නැහැ. පස්වග තවුසන්ගෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඉසිපතනේ වැඩ වාසය කරනකොට ගිහිගේ කලකිරිලා ඉසිපතනේට ආපු සිටු කුමාරයෙක් හිටියා. ඒ තමයි යශකුල පුත්‍රයා කියලා කියන පුද්ගලයා. මේ යශකුල පුත්‍රයා ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්මයේ දේශනා කරලා ඉවර වෙලා යශකුල පුත්‍රයා සම්බුදු සසුනේ පැවිද්ද ලැබලා දෙනවා යශකුල පුත්‍රයාට. මේ යශකුල පුත්‍රයාට යා ඇත්තටම ගිහිගේ කැලකිරලා තමයි ගිහිගේ යන්නේ. කැලකිරලා ගිහිගේ කැලකිරලා ඇවිදගෙන යනකොට තමයි බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ. ඉතින් ඒ ධර්මය අහලා ධර්මය අවබෝධ කරගෙන මේ සම්බුද්ධ ශාසනයට එකතු වුණු ඊළඟ කෙනා තමයි මේ යසකුල පුත්‍රයා කියලා කියන්නේ. ඊට පස්සේ යසකුල පුත්‍රයාගේ පියා නැත්නම් බරණැස සිටුතුමයි ඔහුගේ නැත්නම් යසකුල පුත්‍රයාගේ මවයි යසකුල පුත්‍රයාගේ බිරිඳයි දෙන්නත් එනවා යසකුල පුත්‍රයා හොයාගෙන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යාලට ධර්මයේ දේශනා කරනවා. ඉතින් බරණැස සිටුතුමා තමයි තෙරුවන් සරණ ගිය පරම උපාසකයා වෙන්නේ. ඉතින් සරලාම තෙරුවන් සරණ ගිහිල්ලා උපාසක භාවය ලබාගත්තේ බරණැස් සිටුතුමා. ප්‍රථම උපාසිකාව බවට අපිට සලකන්න පුළුවන් වෙන්නේ බරණැස් සිටුතුමාගේ බිරිඳ සහ නැත්නම් යසකුල පුත්‍රයාගේ මව සහ යසකුල පුත්‍රයාගේ බිරිඳ අපිට සලකන්න පුළුවන් උපාසිකාවන් විදිහට. උතනින් එහාට ගියාට පස්සේ යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනෙකුත් යසකුල පුත්‍රයා පැවිදි වුණ බව දැනගෙන ඇවිල්ලා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිර්මාණය වෙනවා ප්‍රථම රහත් 69. ප්‍රථම රහත් 69 එතකොට ඉන්නවා පස්වක තවුසන් 5යි යසකුල පුත්‍රයයි
යාළුවන් 54 දෙනයි ඔන්න 69ක් ඉන්නවා. මේ තමයි සම්බුද්ධ ශාසනයේ ඉන්න ප්‍රථම ධර්ම දූත පිරිස. මේ ප්‍රථම ධර්ම දූත පිරිස අමතලා බුදුරජාණන් වහන්සේ චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ආදී වශයෙන් දේශනා කරලා කියනවා සියලු සත්වයන්ගේ සුවය පිණිස සියලු සත්වයන්ගේ සියලු දුක් නසාලනු පිණිස ධර්මයේ දේශනා කරන්න ඕනේ. හැබැයි මේ ධර්ම දූත පිරිසට දේශනා කරන බුදුරජාණන් වහන්සේ මොනතරම් නායකත්ව ලක්ෂණ තිබුණාද කියලා බලන්න උන්වහන්සේ කියනවා දෙදෙනෙක් එක මග නොයන්න වික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් එක මාර්ගයේ යන්න එපා. ඇයි එහෙම කියලා කියන්නේ? එක් මාර්ගයක එක භික්ෂුන් වහන්සේ කෙනෙක් වඩිනකොට ප්‍රමාණවත් වෙනවා. භික්ෂුන් වහන්සේලා 69 භික්ෂුන් වහන්සේලා දෙනම ගානේ එක මග වඩින්න ගියොත් මාර්ග 30ක විතරයි අපිට ධර්මයේ ප්‍රචාරය කරන්න වෙන්නේ. දැන් බලන්න භික්ෂුන් වහන්සේලා 69 මාර්ග 60ක ධර්මයේ දේශනා කරන්න ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. එතනින් පස්සේ ආරම්භ වෙච්ච සංඝ ශාසනය තමයි අද වෙනකන් මේ අපිට දකින්න අහන්න ලැබෙන්නේ. සහ අපි ගරු කරන පිරිස වෙන්නේ මෙන්න මේ සංඝ සමාජය. එතනින් එහාට පස්සේ බුදුරජාණන් වහන්සේත් බලන්න බුදුරජාණන් වහන්සේගේ නායකත්ව ලක්ෂණය කොච්චරද කියලා කිව්වොත් උන්වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. 69 අමතලා ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න කියලා කිව්වා වගේම උන්වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. උන්වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනකොට උන්වහන්සේට හම්බෙන්නේ කවුද? මං අහන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69න් පස්සේ උන්වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. ධර්ම ප්‍රචාරයේ යෙදෙනකොට උන්වහන්සේට හම්බෙන්නේ කවුද? කොහොද එක්කෙනෙක් නම් උත්තරයක් දාලා තිබුණා. අනික අය මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරයේ යෙදෙනකොට උන්වහන්සේට හම්බෙන්නේ කවුද? මම මේ නැති වී තියෙන මතකයත් අලුත් කරගෙන තමයි මේ පාඩම කරන්නේ. ඒක නිසා කාලය ඉතුරු කරගන්නත් එක්ක හැමෝම අහන ප්‍රශ්නෙට ඉක්මනින් උත්තර දෙනවා නම් හොඳයි. දෙන්නයි උත්තර දුන්නේ. 25ක් ඉන්නවා. අනික අය නිදිද? එක්කෝ කට්ටිය නිදා ගන්න ගිහිල්ලා. එක්කෝ තේ එකක් හදාගෙන ඉන්න ගිහිල්ලා. එක්කෝ වෙන අවශ්‍යතාවලට ගිහිල්ලා කට්ටිය. අන්න හරි නිවැරදි පිළිතුර ලැබෙනවා. ඒ තමයි බද්දවග්ගිය කුමාරවරු. බුදුරජාණන් වහන්සේට හම්බෙනවා බද්දවග්ගිය කුමාරවරු. බද්දවග්ගිය කුමාරවරු හම්බෙන්නේ කොහේන ගමන් ඉඳලාද? ඔන්න මං ඊළඟට අහන ප්‍රශ්නේ. හැකි ඉක්මනින් උත්තර දෙන්න බය නේද? මයික් එක ඔන් කරලා හරි කතා කරන්න කමක් නැහැ. බද්දවග්ගිය කුමාරවරු හම්බෙන්නේ මොන වගේ අවස්ථාවක ඉද්දිද? බද්දවග්ගිය කුමාරවරු හම්බෙන්නේ මොන වගේ අවස්ථාවක ඉද්දිද? බද්දවග්ගිය කුමාරවරුන්ගේ කණ්ඩායමේ කී දෙනෙක් සංඛ්‍යාත්මකව හිටියද? ඔන්න බලන්න උත්තර දෙන්නකෝ බලන්න කට්ටිය. සාමාන්‍යයෙන් දහම් පාසලේ 7 වසරේ පාඩමක් මම මේ කරන්නේ. දහම් පාසලේ 7 වසරේ තියෙන මේක උගන්වන්න අපිට. අයියෝ දන්නේ නැද්ද? දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියහල්ලකො මේ පාඩම ඉස්සරහට කරගෙන යන්න මට. ඔව් කට්ටිය දන්නේ නැහැ කියනවා, දන්නවා කියනවා. හරි බලන්න උත්තර දෙන්න බලන්න.
අන්න දැක්කනනේ. දැන් අපි බලන්නකො අවුරුද්දක්ම ඉස්කෝලේ ඉඳලා අපිට වෙලා තියෙන සෑහෙන පාඩුවනේ. ඔයාලට මොකෝවත්ම මතක නැහැ. ඒ කියන්නේ පුතේ විභාගේ පාස් වෙන්න විතරක්ම නෙමෙයි. විභාගේ පාස් වෙන්න විතරක්ම නෙමෙයි අපිට මේ විෂය කරන්න ඕනේ. අපිට ඉස්සරහට අපි ජීවිතේ හදාගෙන යනකොටත් අපි බෞද්ධ විදියට අපිට මේ දහම් කරුණු ගැන දැනගන්න එක හරි වැදගත්. ඒ නිසා මතක තියාගන්න මේවා අමතක කරන්න එපා. දන්නේ නැහැ කියලා කියන තැනටපත් වෙන්න හැමෝම උත්සාහ කරන්න. දැන් කියන්නම් කතාව. බද්දවග්ගිය කුමාරවරු ටීම් එකක් හිටියා. ටීම් එකේ හිටියා 30 දෙනෙක්. කුමාරවරු 30 දෙනෙක්. හරි? නිකන් ඔයාලා නිකන් හිතන්න නිකන් යාළුවෝ 30 දෙනෙක් කියලා. හරි? ඒ කාලේ හැටියට කුමාරවරු කියලානේ කියන්නේ. කුමාරවරු 30 දෙනෙක් හිටියා. මේ කුමාරවරු 30 දෙනාගෙන් කුමාරවරු 29කටම කුමාරිකාවලුත් හිටියා. කුමාරවරු 30 දෙනාගෙන් කුමාරවරු 29කටම කුමාරිකාවෝ හිටියා. එක්කෙනෙකුට කුමාරිකාවක් හිටියේ නැහැ. දැන් මෙයාලා කතා කරගන්නවා මේ ට්‍රිප් එකක් යන්න. ට්‍රිප් එකක් යනවා කියන්නේ මේ අද කාලේ වගේ මේ යන ට්‍රිප් එකක් නෙමෙයි. යාලා ඇවිදගෙන මේ විනෝද වෙවි ගමනක් යනවා. දැන් මෙහෙම යනකොට දැන් එක්කෙනෙකුට නෑනේ කවුරුවත්. එයා ගන්නවා කහවණු දීලා එක්කෙනෙක් ගන්නවා කුමාරිකාවක්. මේ අනේ එන්නකෝ ඔයා මාත් එක්ක යන්න මේ කට්ටියත් එක්ක යනවා මට පාළුවේ ඔයත් එන්නකෝ යන්න කියලා එක්කෙනෙක් එක්ක යනවා. මුදල් දීලා අරගත්ත කුමාරිකාවක් අරගෙන යනවා. හරි. කුමාරිකාවත් අරගෙන යනවා. දැන් යනකොට මේ ලස්සන නාන තොටක් තියෙනවා. හරි නාන්න තැනක් තියෙනවා. දැන් ඉතින් රජවරු කියන්නේ ඉතින් සෙල්ලම් පහසු කට්ටිය නෙමෙයිනේ රත්තරන් පුරවගෙන ඉන්නේ ඔටුනු දාගෙන කරාඹු දාගෙන වලලු දාගෙන කඩු තියනවානේ රජකුමාරවරු කියන්නේ එහෙම කට්ටියනේ. කුමාරිකාවොත් එහෙම නෙවෙයි කුමාරවරුන්ට හපන් කුමාරිකාව. ඔළුවේද අත්වලද ඇඟේද හැමතැනම රත්තරන් පටලවාගෙන ඉන්නේ. හරියට නිකන් අර දැන් ඉන්න දෙමළ කාන්තාවෝ වගේ. හරි. ඉතින් දැන් මේ කට්ටියට ඕන වෙනවා නාන්න. කට්ටියට ඕන වෙනවා නාන්න. නාන්න ඕන වෙනවා. හැබැයි මේ කට්ටියම දැන් බහැලා නාන්න ලැහැත්ති. අර කුමාරයා එක්කන් ආපු කුමාරිකාව විතරක් නාන්න නැතුව ඉන්නව බලාගෙන. එයා නාන්නේ නැහැ. එහෙම ඉන්නවනේ දැන් අපි ට්‍රිප් එකක් යනකොට එහෙමත් නාන්න නැති පිරිසක් ඉන්නවා. නාන්න නැති පිරිසක් කියන්නේ ට්‍රිප් එක යනවා කොහේ හරි නාන්න තැනක් තිබ්බහම කට්ටිය බහැලා ඉතින් නානවා. සමහර අය නාන්නේ නැහැ. නාන දිහා බලාගෙන ඉන්නවා. එහෙම ඒවත් තියෙනවනේ. ඔව් ඔව්. ට්‍රිප් එක යනවා. ට්‍රිප් එක ගිහිල්ලා මේ පිරිසක් යනවා නාන්න. තව පිරිසක් ඔහේ ඉන්නවා බලන්න. නාන්නෙත් නැහැ ඔහේ ඉන්නවා. වෙන පිරිසක් ඉන්නවා. දැන් එයා ඉඳිද්දි අනික් කුමාරිකා ඔක්කොම ඒ කුමාරිකාවන්ගේ තියෙන ආභරණ ඔක්කොම ටික ඒ කුමාරිකාවට දීලා තමයි දැන් මේ වතුරේ බහැලා දැන් නානවා. දිය කෙලියේ යෙදෙනවා. කුමාරයෝ කුමාරිකාවෝ දිය කෙලියේ යෙදෙනවා. දිය කෙලිය අර ස්විමින් pool එකට බහැලා නැත්නම් වතුරකට බහැලා කටි නටන්නේ වතුර ගහ ගන්නවා, සෙල්ලම් කරනවා, පීනනවා, කරණම් ගහනවා. ඔය වගේ වැඩ. දැන් මේ විදිහට ක්‍රීඩාවේ යෙදෙන අතරතුර අර අනික් අර රත්තරන් ආභරණ ටික ළඟ තියෙන කුමාරිකාව හීප් එකේ මාරු වෙනවා අර ටිකත් අරගෙන. එමින්ට ලිස්සලා යනවා. ලිස්සලා යන්නේ කොහාටද? එයා යනවා ඒ ටිකත් අරන් හොරෙන් එයාගේ මේ හොර චේතනාවෙන් ඒ ටික සොරා ගැනීමේ චේතනාවෙන් එයා ඒ ටික අරන් යනවා. දැන් බලනවා දැන් කුමාරිකාව නැහැ. අර කුමාරිකාව නැහැ. කුමාරයෝ ටිකට දැන් තද වෙනවා. කුමාරයෝ ටික බලනවා දැන් කොයි යකෝ මේ කුමාරිකාව. තද වෙලා ගන්නවා කඩු ටික අර ගන්නවා. කඩු ටික අරගෙන දුවගෙන යනවා කුමාරිකාව හොයාගෙන. යනකොට අතරමඟදී බුදුරජාණන් වහන්සේ හම්බෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මහණෙනි මේ අපේ මේ බෝසතාණන් වහන්සේ මේ එතකොට දැන් බුදු වෙලා කියලා දන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ කියලා දන්නේ නැහැ. කතා කරනවා. මේ පැත්තෙන් මේ කාන්තාවක් දුවගෙන ගියාද? අර අපිත් අහන්නේ. අර නාට්‍යවලෙම හොරුවල් යනකොට. මේ මෙතනින් පොඩි කොල්ලෙක් දුවගෙන ගියාද? වගේ බුදුරජාණන් වහන්සේ අහනවා මෙතනින් කුමාරිකාවක් ගියාද? අහනවා. බුදුරජාණන් වහන්සේ කුමාරවරු 30 දෙනාගෙන් අහන එකම එක ප්‍රශ්නයක්. අනුන් ගැන සෙවීමද වැදගත්? Taman ගැන සෙවීමද වැදගත්?
කුමාරයෝ කියලා කියන්නේ ටිකක් බුද්ධිමත් අයනේ. කුමාරයෝ කියලා කියන්නේ බුද්ධිමත් අය. කල්පනා කරලා බලලා කියනවා තමන් ගැන සෙවීමයි වැදගත් ස්වාමීනි. එහෙනම් ඒ ගීපු එක ගැන හොයන්නේ කියලා මේ 30 දෙනාටම ධර්මයේ දේශනා කරලා මේ බද්ද වගේ කුමාරවරු 30 දෙනත් එකතු කරගන්නවා. මේ සම්බුද්ධ ශාසනය පැවිදි කරගන්න ශ්‍රාවක පිරිස විදියට එකතු කරගන්න. ඔන්න ඔය විදියට එක එක කතන්දර ගොඩාක් තියෙනවා. තව කතා කරගෙන යන ඊට පස්සේ ජටිලයෝ හම්බ වෙනවා. ජටිලයන්ට ධර්මයේ දේශනා කරන ඔය වගේ මේ කතාව තව ඉස්සරහට යනකොට මම කියන්නම්. නම් බලන්න උන්වහන්සේලා අවසාන වශයෙන් තමා මේ හරි මේ ඡේදය බලමු. සංසාරගත දුකින් මිදී නිවන් පසක් කර ගැනීම පිණිස මිනිසාට මඟ පෙන්වනු ලබන්නේ මහා සංඝරත්නය විසිනි. බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශ්‍රාවකයන් හඳුන්වන ලද්දේ භික්ඛු නාමයෙනි. ආර්ය ශ්‍රාවක භික්ෂු සමූහය සංඝ සමාජය හෙවත් භික්ෂු සමාජය ලෙස හඳුන්වන පස්සගතව සංග්‍රහ සඳහන් කරලා තියෙනවා. රයිට් අපි ඒ ටික කතා කළා. ඊට පස්සේ කියනවා මෙතන මේකෙම අවසාන කොටසක් තියෙනවා සංඝරත්නය වෙතින් ගිහියාට ඉතුවන මෙහෙ අපමණේ. එනම් බලන්නකො සංඝරත්නයේ විසින් අපිට ගිහියන්ට ඉෂ්ට වෙන මෙහෙය සේවය අප්‍රමාණයි. මීට හොඳ නිදසුනක් වන්නේ අපේ නායක හිමිපාණන් වහන්සේය. වෙන නායක හාමුදුරුවන්ගේ ආශ්‍රයෙන් අපි බලමු භික්ෂුන් වහන්සේ කෙනෙක් කොහොමද ගිහියන්ට උපකාර කරන්නේ කියලා. බෞද්ධයෝ උපතේ සිට මරණය දක්වා සියලුම සුවිශේෂී අවස්ථාවලදී සංඝ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරති. අපි ගොඩක් වෙලාට බොහෝ අවශ්‍යතාවන් වලට අපේ සංඝ රත්නයේ ආශිර්වාදය ගන්නවා. ගොඩක් වෙලාට ඔයාලා දන්නවා. ඔයාලා විභාගයකට සූදානම් වෙනකොටත් ඔන්න පන්සලට ගිහිල්ලා බෝධි පූජාවන් පවත්වනවා, පිරිත් නූල් බැඳ ගන්නවා, ඊට පස්සේ විවිධ බාරහාර වෙනවා, පුද පූජා පවත්වනවා. මේ ආදි වශයෙන් নানা ආකාර දේවල්. මේ දේවල් වලට ඔබට සහයෝගය දක්වන්නේ පන්සලේ ඉන්න විහාරවාසී නැත්නම් විහාරාධිපති අපේ භික්ෂුන් වහන්සේලා, අපේ නායක ස්වාමින් වහන්සේලා. ඉතින් ගැබිනී මාතාවන්ට ඔන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔන්න බලන්න ගැබිනී මාතාවන්ට අඟුලිමාල පිරිත දේශනා කර ආශිර්වාද කිරීමේ පටන් දරුවාට නම් තැබීම, ඉඳුල් කටගෑම, ජන්මදින සැමරුම්, අකුරු කියවීම සිදු කළේ අපේ නායක හිමියන්ගේ මූලිකත්වයෙන්. මේ බලන්නකෝ කරන දේවල් භික්ෂුන් වහන්සේ කෙනෙක්. ගැබිනි මාතාවන් ඉන්නවා නම් එයාලට අඟුලිමාල පිරිත දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා විසින්. ඒ වගේම දරුවන්ට නම් තියෙන වෙලාවට දරුවගේ නම් තැබීමේ දේවල් වලට අවශ්‍ය කරන නම ආදී දේවල් තෝරා බේරා දෙන්නත් අපේ භික්ෂුන් වහන්සේලා. ඉඳුල් කටගෑම චුටි ළමයින්ගේ දැකලා ඇතිනේ. ඉඳුල් කටගෑමේ චාරිත්‍රයේදීත් මුල් තැන ගන්නවා අපේ භික්ෂුන් වහන්සේලා. ඊට පස්සේ උපන්දින සැමරුම් වලදීත් බෝධි පූජා වර්ග, පිරිත් දේශනා වර්ග සිද්ධ කරලා ඒ ජන්මදිනය සමරන කෙනාට ආශිර්වාද පැවැත්වීම සිද්ධ කරනවා. අකුරු කීමීම වගේ දේවලදීත් භික්ෂුන් වහන්සේලා මුල් තැන ගන්නවා. ඊට පස්සේ විභාග වලට පෙනී සිටීම, රැකියාවට යාම, අවාහ විවාහ සිදුවීම ඇතුළු ජීවිතයේ විවිධ අවස්ථා වැදගත් අවස්ථාවන්හිදී ආශිර්වාද කිරීමත්, දානමය පින්කම්, පිරිත් පින්කම්, ධර්ම දේශනා, බෝධි පූජා, ආසන්න ධර්ම දේශනා පැවැත්වීමත් නායක මාහිම්පාණන් වහන්සේ විසින් ඉටු කළේ මහත් කරුණා දයාවෙනි. ඉතින් මේ මතක තියාගන්න දැන් භික්ෂුන් වහන්සේලා විසින් අපිට මේ දේවල් ඉෂ්ට කරලා දිනවා. ඒ කියන්නේ අපේ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ දේවල් වලට අපිට සහයෝගය දක්වන බෝධි පූජා පවත්වන්න, රැකියාවලට යන්න, විභාග වලින් ජය ගන්න. ඒ වගේම දැන් ගොඩක් අය හුරු වෙලා ඉන්නවා අලුතින් හිතන්න ගෙදෙට්ට වාහනයක් එහෙම ගේනවා. අලුතින් තමන් ගෙදරට අලුතින් වාහනයක් එහෙම ගෙනාවොත් ඒක තමන්ගේ විහාරස්ථානයට අරන් ගිහිල්ලා විහාරාධිපති භික්ෂුන් වහන්සේගේ සුරතින් ඒ වාහනේ ආරක්ෂාව පතා ඒ වාහනයට පිරිත් නූලක් ගැට ගන්න චාරිත්‍රයකුත් අද වෙනකොට වර්තමානයේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ සම්බුදු සසුනේ සමාජිකයෝ නම් අපිත් මොකද අපි සිව්වනක් පිරිසට අයත් එක්ක කාණ්ඩයක්. ඒ නිසා අපිට මේ භික්ෂුන් වහන්සේලා සමග සම්බන්ධතා පවත්වාගෙන යන්න භික්ෂුන් වහන්සේලාත් එක්ක
අපිට භික්ෂුන් වහන්සේලාගෙන් ආශිර්වාද අනුශාසනා ලබා ගන්න ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලදී අපිට අවශ්‍ය මාර්ගෝපදේශන ලබා ගන්න භික්ෂුන් වහන්සේලා හරිම වැදගත් අපිට උදව් කරන අපේ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා තුළ පිරිස. සමතක තියාගන්න භික්ෂුන් වහන්සේලාට ගෞරව කරන්න පුද පූජා තියන්න උන්වහන්සේලා කියන දේශනා කරන දේවල් අනුගමනය කරන්න අපි දැනගන්න ඕනේ අපි උත්සාහ කරන්න ඕනේ. ඊළඟට අපිට රූප රාමුවක් තියෙනවා අකුරු කියවීම සම්බන්ධව භික්ෂුන් වහන්සේ කෙනෙක් කුඩා දරුවෙකුගේ අකුරු කියවීමේ චාරිත්‍රය සිද්ධ කරන විදිය. ඉතින් මතක තියාගන්න ඉස්සර කාලේ මේ පිරිවෙන් සහ පාසල් නිර්මාණය වෙන්න කලින් මේ පන්සල් ආශ්‍රිතව තමයි අපි දන්නවා ඉතිහාසයේදී ඉගෙන ගන්නවා මේ මහා විහාර සංකල්පය. ලංකාවේ බෞද්ධ පන්සල් නිර්මාණය වෙන්න ආරම්භ වුණේ මහා විහාරය කියන ස්ථානයේ ඉඳලා. මේ මහා විහාරය කේන්ද්‍ර කරගත්ත අනුරාධපුරේ මහා විහාරය කේන්ද්‍ර කරගත්ත ආගමික ස්ථාන බිහි වෙලා ඒ වගේම තමයි පසුකාලීනව පිරිවෙන් කියන සංකල්පය මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් එක්ක සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකත් අමතර කාරණාවක් විදිහට මතක තියාගන්න. අපේ ගමේ රයිට් ඒ ටික අපි කතා කළා. අනේ මෙතන. අපේ ගමේ මංගල උත්සව අවස්ථාවන්හිදීද බෞද්ධ වාරිත්‍ර සිදු කරනු ලැබුවේද නායක ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙනි. ඇතැම් විට මංගල උත්සව සඳහා සුබ මුහුර්ත සකස් කිරීමද නායකම මාහිමියන් අතින් සිදුවිය. අවාහා විවාහා මංගලෝත්සව දිනට පෙර දින බුද්ධ පූජා පවත්වා මහා සංඝරුවන වෙත දානීය පූජා කිරීමද වැදගත් බෞද්ධ චාරිත්‍රයකි. එවැනි අවස්ථාවල සාර්ථක යුග දිවියක් ගත කිරීම උදෙසා අවවාද අනුශාසනා ලබා දී සෙත් පිරිත් දේශනා කිරීමද නායක මාහිමිපාණන් වහන්සේගෙන් සිදුවිය. එනම් බලන්න විවාහයක් සිද්ධ වෙන කටයුත්තකදී වුණත් අපි අපේ සංඝ රත්නයේ අවවාද අනුශාසනා ලබා ගැනීම සිද්ධ කරනවා. ඔන්න ඒ වගේම තමයි අවමංගල අවස්ථාවන්හිදී මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබුවේද නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. මියගිය තැනැත්තා වෙනුවෙන් පින් පැමිණවීම අමතරව දුකටපත් ඥාතීන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ස්වභාවයන් පැහැදිලි කරමින් සාරගර්භ අනුශාසනා පැවැත්වීම අපූර්ව කුසලතාවයක් අපේ මාහිමිපාණන් තුල තිබෙන. ඔන්න භික්ෂුන් වහන්සේ නමක් වුණාම ධර්ම දේශනා කරන බොහොම කතන කෞශල්‍යකුත් තියෙන්න ඕනේ කියලා කියනවා භික්ෂුන් වහන්සේ කෙනෙකුට. උන්වහන්සේට පුළුවන් වෙන දුකටපත් තැනැත්තෝ දුකින් මුදවා ගන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් නම්. කරදරයක ඉන්න කෙනෙක්ගේ කරදරේ මුදවා ගන්න සිතට සහනයක් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපි භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ නේද? භික්ෂුන් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා අපි ආමන්ත්‍රණය කරන අඩුයිනේ. ගොඩක් වෙලාට හාමුදුරුවනේ හාමුදුරුවෝ කියලා අපි කතා කරන්නේ. එතකොට පුතේ මේ හාමුදුරුවෝ කියන වචනයටත් අර්ථ කීපයක් තියෙනවා මතක තියාගන්න ඔයාලා. සිංහලවල සංදි විසන්දි ඉගෙන ගන්නකොට අපි වාක්‍යයක් හදනවා වගේම අපිට මේ වචනේත් කඩන්න පුළුවන්. හාමුදුරුව. හාමුදුරුවෝ කියන වචනය කඩන්න හාමුදුරුව. එහෙනම් මේක තේරුම් ගන්න මේ විදිහට හා කියලා කියන්නේ හදවත, මෘදු කියන්නේ මෘදු කිරීමක්, රුව කියලා කියන්නේ රූපය. හදවත මෘදු කරන, හදවත සුවපත් කරන රූපය තමයි හාමුදුරුවෝ කියලා කියන්නේ. එහෙම නැත්නම් අපේ සංඝ රත්නය කියලා කියන්නේ. නිසා ඒ ගැනත් මතක තියාගන්න. ඒ වගේම අර කලින් කිව්වා වගේ පාංශු කෝලයකට ආපුවාම දුකින් ඉන්න අයට මේ යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් පැහැදිලි කරලා දීලා ඒ මියගිය පුද්ගලයාගේ කුසලය වර්ධනය කරන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා දීලා පෙන් වඩලා යථාවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේ මේතෝ දින්නම් උපයස අනං උපකප්පති කියලා පෙන් වඩලා අපේ භික්ෂුන් වහන්සේලා මේ අනිත්‍ය මෙනෙහි කිරීමත් මියගිය පුද්ගලයාට පින් අනුමෝදන් කිරීමත් මේ පාංශුකූල ආගමික අවස්ථාවේදී සිද්ධ කරනවා. ඒ වගේම බලන්න මේ පාඩමේ තව ටිකක් තියෙන අපිට කතා කරන්න. අරලියතැන්න ගම්මානයේ වැසියෝ විවිධ අරමුණු පෙරදරි කරගෙන පින්කම් සංවිධානය කළහ. ඒවා පන්සල, පාසල හා නිවාස ස්ථාන ආදී
කුමන ස්ථානයක පැවැත්වුවද මූලික සිරිත් වල වෙනසක් නොවිය. සියල්ලෙහි උපදේශනීය හා මඟ පෙන්වීම සිදු වූයේ නායක හිමිපාණන් වහන්සේගෙනි. පින්කම් මගින් බෞද්ධයා බලාපොරොත්තු විය යුත්තේ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මුල් තුනී කර ගැනීමේ. ඔන්න අපිට ඉගෙන ගන්න තියෙනවා අකුසල මූල තුනක්. ලෝභය කියන්නේ දැඩි වල්ලා ගැනීම. අපි ලෝභයෙන් තොර වෙන්න ඕනේ බෞද්ධයෙක් විදිහට. අපි අලෝභය ඇති කරගන්න ඕනේ. ලෝභයෙන් තොර වෙලා අලෝභය ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට දීම හුරු කරගන්න ඕනේ. අත්හැරීම හුරු කරගන්න ඕනේ. ඒ වගේම ද්වේෂය කියලා කියනවා තරහව. තරහව නැති කරගෙන අපි සුහදත්වය, කරුණාව, මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕනේ. මෝහය කියන්නේ මෝඩකම. මෝඩකම නැති කරගෙන අපි මිත්‍යා දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටියට එහෙම නැත්නම් නිවැරදි දැකීමට අපි ළඟා වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි දැකීම, නිවැරදි දෘෂ්ටිය ළඟා කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ. ඒ වගේම තමයි පින්කම් පිළිබඳ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම පවිත්‍රව ක්‍රමවත්ව සංවිධානාත්මකව දකින්නන් තුල ශ්‍රද්ධාව උපදවමින් කටයුතු කිරීම වැනි බොහෝ දෑ අපිට හුරු කළේ පන්සල ඇසුරු කරමිනි. කුමන අන්දමේ පින්කමක් වුවද උපදන ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය වැනි ප්‍රබල චිත්ත ශක්ති මිනිසා තුල ජනිත කරවන බව නායක හිමියන් පෙන්වා දුන්නේ බුද්ධ කාලීන තොරතුරු මගින් නූතන නිදසුන් ඇසුරෙනි. එනම් බලන්න මේ අපි කරන පින්කම් වලින් අපිට කොච්චර කුසලයක් අත් වෙනවාද, අපි තුල කරුණාව, මෛත්‍රිය ජනිත වෙන විදිහට අපි කොහොමද අපේ පින්කම් আদি දේවල් සිද්ධ කරන්නේ, අපගේ භවගාමී ජීවිතය වගේම අපගේ පරලෝක ජීවිතයත් අපි කොහොමද සාර්ථකව ගත කරන්න ඕනේ කියන එක පිළිබඳව අපේ භික්ෂූන් වහන්සේලා, අපේ නායක ස්වාමීන් වහන්සේලා, එහෙම නැත්නම් සංඝ රත්නය අපිට අවවාද අනුශාසනා කරනවා, අපිට දේශනා කරනවා. ඒ වගේම ඊළඟ ඡේදයේදී මෙතන සඳහන් වෙනවා ගම්වැසියන් සාමකාමී දැහැමි දිවි පැවතකට යොමු කිරීමටද නායකත්වය ගෙන ක්‍රියා කරනු ලැබුවේ අපගේ නායක ස්වාමීන් වහන්සේය. ගිහි පැවිදි සම්බන්ධයේ අන්‍යෝන්‍ය වශයෙන් ඉටු විය යුතු යුතුයකම් මාලාවක් මත රැඳී පවතින බව බුදුදහම ඇසුරෙන් උන්වහන්සේ පැහැදිලි කර දුන්හ. පැවිදි උතුමන් විසින් ගිහි ජනයා වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරය තුළින් අර්ථවත් වන්නේ සංඝ සමාජයේ සමාජ මෙහෙවරයි. බුද්ධ දේශනාව පරිදි ගිහියාගේ මෙලොව මෙන්ම පරලොව හිතසුව පිණිස මානව හිතවාදී විවිධ සමාජ සේවාවන් නායක හිමියන් විසින් ආරම්භ කරගෙන පවත්වාගෙන යන ලදී. ඔන්න විවිධාකාර සමාජ සේවා මිනිස්සුගේ සුවපත්භාවය පිණිස විවිධාකාර සංකල්ප නිර්මාණය කරලා පවත්වාගෙන ගිහින් තියෙනවා මේ නායක ස්වාමින් වහන්සේ. මතක තියාගන්න, කල්පනා කරගන්න. ඔයාලගේ ගමේ පන්සලේ ඉන්න නායක ස්වාමින් වහන්සේ සිහියට නගා ගන්න. උන්වහන්සේත් මේ විදිහටම ක්‍රියාකාරී නායකත්ව ශෛලියෙන් යුක්ත භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙන්නම ඕනේ අනිවාර්යෙන්. ඔයාලගේ පන්සල් වල වැඩ වාසය කරන නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නය. ඉතින් මේ සංඝ රත්නය අනුව අපි යමින් අපිට අවවාද අනුශාසනා ලබා ගනිමින් අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. මතක තියාගන්න මේ පාඩමේ නිතර කතා කරන්නේ සංඝ සමාජයේ සංඝයාට පුද පූජා පැවැත්වීම මගින් අපිට ලබා ගන්න පුළුවන් දේවල්. භික්ෂුන් වහන්සේ කෙනෙක් ජාතියට, සමාජයට, ආගමට, සංස්කෘතියට කරන ලද සේවාවන් ලැයිස්තුවක් තමයි මේ පාඩමෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට මෙතන තව ඡේදයක් හම් වෙනවා අපිට. අසරණ වූ වැඩිහිටියන් උදෙසා පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසය ආබාධිතයන් උදෙසා ආබාධිත සරණ සෙවන ආර්ථික අපහසුතා ඇති දරුවන් පාසල් දරුවන් උදෙසා ශිෂ්‍යත්ව පදනම පිටක් නොමැති ආබාධිත රණුවන් උදෙසා රණවිරු සෙවන ආදී සමාජ සේවා ආයතන විහාරස්ථානයේ අනුබද්ධව පිහිටීම පුරෝගාමී වූ උන්වහන්සේය. තරුණ තරුණියන් සඳහා පවත්වාගෙන උපදේශන සේවයේද ජ්‍යෙෂ්ඨ පුරවැසි වෛද්‍ය සහායනයේද උන්වහන්සේ සිදු කළ සමාජ සේවාවන් කීපයකි. ඔන්න බලන්න හාමුදුරුවෝ කරලා තියෙන දේවල් සායන පවත්වලා තියෙනවා, රණවිරුවන්ට උදව් කරලා තියෙනවා, ආබාධිතයන්ට වැඩිහිටියන්ට උදව් වුණා. සෑම අංශයක්ම ආවරණය කරන විදිහට ගමේ මිනිස්සුන්ට හැම පැත්තකින්ම උදව් කරපු භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට අපිට මේ පාඩමේ එන භික්ෂුන් වහන්සේ නැත්නම් නායක ස්වාමින් වහන්සේ ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක් බවට පත් වෙලා තියෙනවා. තරුණ තරුණියන් උදෙසා උපදේශන සේවා පවත්වලා තියෙනවා. මොකද තරුණ තරුණියෝ ඔයාලත් දැන් තරුණ කියන වයසට ටිකෙන් ටික ගමන් කරන අය. ඒ නිසා ඔයාලට ඇතිවන ප්‍රශ්න, ඇතිවන ගැටලු වලට විසඳුම් දෙන්න මේ භික්ෂුන් වහන්සේලා බැඳී ඉන්නවා. භික්ෂුන් වහන්සේලා කටයුතු කරනවා. ඔබට ඇතිවන ගැටලුවක් සම්බුදු සසුනේ ඒ කාලය තුල
ගෙන එන කතාවක් ආශ්‍රය කරගෙන ජාතක කතාවක් ආශ්‍රය කරගෙන ඔබට ඒ උපදේශනය දෙන්න අපි භික්ෂුන් වහන්සේලා බැඳී ඉන්නව කටයුතු කරනවා. ඉතින් අපි මේ දහම තුල හිටියොත් අපිට අපේ ජීවිතයේ ඇතිවන දුක්, දෝමනස්ස, ප්‍රශ්න සහ ගැටලු වලට විසඳුම් සොයා ගන්න පුළුවන් වෙනවා ඉතා ඉක්මනින්. ඊළඟට අපි තවත් ඡේදයක් කරා ළඟා වෙනවා. මේ පාඩම ඉවර වෙන පාඩමක් නෙමෙයි, තව ටිකක් දුරට තියෙනවා. මේ භික්ෂුන් වහන්සේ කරපු දේවල්ම තමයි මෙතන අපිට සඳහන් වෙන්නේ මේ. ඊට පස්සේ නායක මාහිමිපාණන් වහන්සේ විසින් සියලු සම්පත් සම්පූර්ණයෙන්ම පාහේ යොදවනු ලැබුවේ මෙබඳු සත්කාරයන් සඳහා. දැන් බලන්න විහාරස්ථානයකට නොයෙකුත් ආකාරයේ විවිධාකාර පාර්ශ්ව වලින් ආධාර උපකාර ලැබෙනවා. මේ ආධාර උපකාර උපයෝගී කරගෙන අපි ගමට උදව් කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහට මේ භික්ෂුන් වහන්සේ අපිට සලකන්න පුළුවන්. ඒ වගේම මේ බලන්නකො ගම්වැසියන්ට විපතක් ඇති වුනහම ඒ උන්වහන්සේ පාගමනින්ම ගිහිල්ලා ඕන්ට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරනවා කියලා තියෙන. ඊට පස්සේ කඳු හෙල් ගිරි ශිඛර නොතකා අවැසි තැනට වැඩම කොට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම උන්වහන්සේගේ සිරිතක් කියලා කියනවා. මොකද භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ ගමේ තවත් එක්තරා ඥායකයෙක්. ඒ නිසා උන්වහන්සේ අනිවාර්යයෙන්ම මේ දුකටපත් වෙන කිහි ජනයාට සරණක් වෙන්න උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ අනුව තව ජනිත වෙන කාරණාවක් තමයි උන්වහන්සේගේ අපවත් වීම මුළු මහත් ගමම හැඟුම්බර කරන මුළු මහත් ගමම තනි කරන පාළු ස්වභාවයක් ගන්න කාරණාවක් කියලා නැවත නැවත මතක් කරන්න කැමතියි. තැනට වැඩම කොට ආර්තියෙන් ධර්මයෙන් දේශනා කිරීම උන්වහන්සේගේ සිරිතේ ගම තුළ සිදු වූ විවිධ අධාර්මික ක්‍රියා නවතා දැමීමටත් පවුල් ආරවුල් විසඳීමටත් නායක මාහිමිපාණන් වහන්සේ කලේ මහත් කරුණාවෙන් උන බලන්න ගමේ තියෙන නොකළ යුතු වෙළඳාම් අපි දන්නවා. අන්න ඒ වගේ දේවල් වැරදි වැඩ. මෙන්න මේ වගේ දේවල් නවත්තලා තිනවා අපේ මේ නායක ස්වාමීන් වහන්සේ. ගාම නිලධාරීතුමාට විසඳිය නොහැකි වූ බොහෝ ගැටලු නායක හාමුදුරුවෝ විසඳලා තිනවා. කුලදරුවන් රාශියක් ශාසනයට පැවිදි කරගෙන තිනවා. ඒ වගේම තමයි ඒ වගේම ඒ භික්ෂුන් වහන්සේලාට මනාකොට ධර්මය ලබා දීලා හොඳ ශිෂ්‍ය අතිවරයාණන් වහන්සේලා පිරිසක් බිහි කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ප්‍රදේශයේ ගරා වැඩිලා තියෙන අනිකුත් විහෙර විහාර නගා සිටුවලා තියෙනවා. ඒ වගේම උපාසක උපාසිකාවන් වෙනුවෙන් සංඝ සමාජයේ නිටු යුතුයකම් ලෙස උන්වහන්සේ සලකලා ඒ විහෙර විහාරස්ථාන ඉදි කරලා ගමේ ආගමික පුනර්ජීවනයක් ඇති කරන්න උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. අපවත් වූ නායක මාහිම්පාණන්ගේ සමාජ මෙහෙවර ගමට පමණක් සීමා වූවක් නෙමෙයි. එය ජාතියටද මෙහෙවරකි. දැන් මේ විදිහට හැම ගමකම ඉන්න නායක ස්වාමින් වහන්සේලා එකට එකතු වෙලා මේ ගම පුනර්ජීවනය කරන තමන්ට අයිති ගම පුනර්ජීවනය කරොත් ගම පෝෂණය කරොත් ඒ ඔස්සේ සාධාරණ සාමකාමී ආගමික ගමක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා. පසු කාලීනව මුළු රටම ආගම දහමට ගරු කරන සම්බුද්ධ ශාසනය රකින සම්බුදු සසුන තවත් চিරාත් කාලයක් මේ ලංකාදීප තුල වැජබෙන පුණ්‍ය භූමියක් බවට අපිට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම නියම සංඝ පීතෘවරයෙක් විදිහට මේ නායක හාමුදුරුවෝ සලකනවා. දානපතියන් හා අනුග්‍රාහක බෞතුන්ගේ ආධාර උපකාර ඇතිව අසරණ ජනතාව අනබයා ප්‍රජා සත්කාරක සේවා කරලා තියෙනවා මේ භික්ෂුන් වහන්සේ. ඒ වගේම ආත්මාර්ථය කියන්නේ Tamanට යහපතක් කර ගැනීමනේ. ආත්මාර්ථයට වඩා පරාර්ථය උතුම්ම කියන සිතවිල්ල පෙරදරි කරගෙන ආගම ජාතිය කුල ભેද කිසිවක් නොසලකලා ඒ හැම කෙනෙකුටම උදව් කරලා තියෙනවා. අවසාන වශයෙන් මේ බලන්නකො සුනාමිය නිසා දෙමාපියන්ට අහිමි වූ කුල දරුවන් 5 දෙනෙකු උතුම් ඔන්න බලන්න සුනාමිය කියන්නේ 2004 පුතේ. ඔයාලට මතකද දන්නේ නැහැ සුනාමිය කියලා. මුහුද ගොඩ ගලපු මහා විනාශයක් ඇති වුණා. ඒ විනාශයේදී අපේ ජීවිත ගණනාවක් අකාලේ නැති වෙලා ගියා. මිනිස්සුන්ගේ දේපල ගණනාවක් නැති වුණා. ඉතින් එහෙම සුනාමියෙන් තමන්ගේ දෙමාපියන් අහිමි වෙච්ච ළමයි 5 දෙනෙක් ශාසනයට පැවිදි කරගෙන උන්වහන්සේ ඒ දරුවන්ට ජීවය ලබා දීලා තියෙනවා. ශාසනයට අතුරු කරගෙන මහා පුණ්‍ය කර්මයක් ඉෂ්ට කරලා තියෙනවා. මේ මියගේ දෙමාපියන්ටත් පිනක් සිද්ධ වෙන විදිහට උන්වහන්සේ මහා ලොකු පුණ්‍ය කර්මයක් කරලා තියෙනවා. එනම් බලන්න පින් කිරීම කියලා කියන්නේ පින කියලා කියන්නේ සතුට. මේවා කියවගෙන එනකොටත් අපේ හිතටත් අමුතු ආකාරයක සතුටක් දැනෙනවා.
ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් සතුටු සිතින් කරනවා නම් ඒකට තමයි පින කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න නිතර නිතර පින් කිරීම නිතර නිතර සතුටු වීමට අපිට පුළුවන් කාරණාවක්. මේ බලන්න තව තියෙනවා ඉවර නැහැ. තව විනාඩි 10 අපිට නවත්තන්න තියෙන කමක් නැහැ. ගිහියා මිත්‍යාවෙන් මුදවා සත්‍ය කරා යොමු කිරීමේ සමාජ නායකත්වයේ පැවරී තිබෙන්නේ මහා සංඝරත්නයට බව තේරුම්ගත් නාහිමියෝ බෞද්ධ සාරධර්ම අවවාදයෙන්ම ආදර්ශයෙන්ම පෙන්වා දුන්හ. යෝන් සමාජ සාරධර්ම වෙත යොමු කොට යහමගට ගැනීමට උන්වහන්සේ තුල වූයේ මහත් උද්‍යෝගයකි. වැඩිහිටියන් වෙනුවෙන් විවිධ සමිති සමාගම් පවත්වා ගෙන යමින් ගුණධර්ම වර්ධනය කරන්න වර්ධනයට මඟ පෙන්වූයේ සියල්ලන් කෙරෙහි වූ අනූපමේය අනුකම්පාව හා මෙත් සිතිවිලි නිසා. එහෙනම් බලන්න නායකත්වයේ අරගෙන විවිධ සමිති සමාගම් නිර්මාණය කරලා ඒවට ජවය දීලා ඒ අනුව මිනිසුන්ගේ එකමුතුකම වර්ධනය කරලා ගම එකට එක්කාසු කරන බොහොම දැවැන්ත චරිතයක් බවට මේ නායක ස්වාමීන් වහන්සේගේ චරිතය තව තවත් අපිට දැනෙන්න ගන්නවා. විදුහල්පතිවරයෙක් වෙලා ඉඳලා තිනවා. එහෙනම් මේ බලන්නේ විදුහල්පතිවරයෙක් වූ නාහිමියානෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූහ. ප්‍රාථමික පාසලක් වූ අපේ ගමේ පාසල මහ විදුහලක් බවට පත් වී ඇත්තේ අපවත් විවදාල නායක හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. ඒ තුලින් දෙස් විදෙස් සුපතල විද්වතුන් බිහිවීම පිළිබඳව උන්වහන්සේ සිහිපත් කරනු ලැබී මහත් සතුටිනි. දහම් පාසල ආරම්භ කර දහම් අධ්‍යාපනය තුලින් නාහිමියෝ බෞද්ධ දරුවන් හැඩගැස්සූහ. දැහැමි ගති ඇති පෝෂණය වූ ගුණධර්ම වලින් පෝෂණය වූ ළමා පිරිසක් බිහි කිරීමට උන්වහන්සේට හැකි වූයේය. බලන්න පාසල දියුණු කරලා තියෙනවා. ප්‍රාථමික පාසලක් ජාතික පාසලක් බවට වර්ධනය කරලා තිනවා. ඒ ඔස්සේ මහා විශාල විද්වතුන් පිරිසක් උගතුන් පිරිසක් සමාජයට රටට ලෝකයට දායාද කරලා තිනවා. ඒ වගේම දහම් අධ්‍යාපනය දෙන්න දහම් පාසලකුත් ආරම්භ කරලා තිනවා. අපවත් වී වදාළ නායක මාහිමිපාණන් වහන්සේ විසින් ආචාර්යෝත්පාදයාණන් වහන්සේ සිහි කිරීම උදෙසා ආරම්භ කරන ලද යෙදුන පිරිවන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන දිසා දැමූ මිනි පහනක් යොන්න මේ තවත් වැඩක් කරලා තිනවා. පිරිවෙනකුත් ආරම්භ කරලා තිනවා භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය පිණිස. දැන් මම පිරිවෙන කියන්නේ මොකක්ද කියලා කලින් කියලා දුන්න නිසා දැන් මම මේ කියන දේ පැහැදිලි. ප්‍රාචීන භාෂා පිළිබඳ නිපුණයෙකු උන්වහන්සේ නිරතුරුවම සිය සිසුන්ට ඒ සඳහා යොමු කළහ. පැවිදි පණිවුරු රැසක් ඒ තුලින් ජාතියට දායාද වූ අවුරුදු 100ක් ආයු වළඳපු භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ගෝල පිරිස කොච්චරක්ද කියලා ඔන්න ඔයාලට ආයෙ කියන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන සදහම් මග පෙර පාසාණී බලන්නකො පෙර පාසලකුත් කරගෙන යනවා හාමුදුරුවෝ. හරි ෂෝක්. මේ බලන්න චූටි පැටවුන්ට අකුරු කියලා දෙන පෙර පාසලකුත් කරගෙන යනවා. ගැන නායක මාහිම්පාණන් වහන්සේ විසින් අවධානය යොමු කරන ලදී. තෙරුවන් ඇසුරෙන් ලොව දකින දරුවා අනාගතයේදී හිතකාමී පුරවැසියෙකු වෙන බව උන්වහන්සේ තරයේම විශ්වාස කළහ. අපවත් වී වදාළ නාහිමියන් වෙතින් සිදු වූ මෙහෙය සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැකිය. උන්වහන්සේ නිරතුරුවම ගිහියාගේ ලෞකික සුභ සිද්ධිය සඳහා මෙන්ම ආධ්‍යාත්මික සංවරය සඳහාද මඟ පෙන්වූහ. පන්සල හා ගම අතර අන්‍යෝන්‍ය වශයෙන් බැඳීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ නිරතුරුවම කල්පනා කරහ. ඒ සඳහා මඟ පෙන්වූහ. එහෙනම් බලන්න මේ නිතර නායකත්ව ශෛලිය ජනනය කරනවා. ඒ වගේම හැම පැත්තකින්ම මිනිස්සුන්ට උදව් කරපු භික්ෂුන් වහන්සේ කෙනෙක් විදියට අංග සම්පූර්ණ නායකත්ව ශෛලියෙන් යුතු නායක ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා කටපුරා කියන්න පුළුවන් බොහොම ආඩම්බරයෙන්. නායක මාහිමිපාණන් වහන්සේ මග වඩින උන්වහන්සේගේ ශිෂ්‍ය යතිවරයන් වහන්සේලාගෙන් හා ඒ මහා මෙහෙවර වෙනුවෙන් ඔන්න දැන් ඒ උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කරගෙන අනික් භික්ෂුන් වහන්සේලා දේ සමාජ සත්කාරයන්ම ඉදිරියට කරගෙන යනවා කියලා සඳහන් වෙනවා. ඒ සෑම විටම උන්වහන්සේ රැක බලාගෙන යුවේ මහා පෞරක් ලෙසින් වූ මහා ජනතාව විසිනි. එදත් අදත් නොබියව වීරෝදාර සෙම්පතියන් ලෙස ප්‍රබල සමාජ මෙහෙවරේ යෙදෙන මහා සංඝරත්නය රැක ගැනීම ගිහි අපගේ ප්‍රබල යුතුයකමකි. උන්වහන්සේලා අපගේ කුල දෙවියෝ වෙති. ඔන්න මතක තියාගන්න. ඒ කියන කාරණාව අමතක කරන්න එපා. අවසාන ඡේදයක් මේ විදිහට කතා කරලා ඉවර කරගමු. බඹරා මල නොතලා රොන් ගන්නාසේ භික්ෂූන් වහන්සේ සමාජයට බරක් නොවන ආකාරයෙන් සදහැවසුන්ගේ ප්‍රත්‍ය
පහසුකම් අතිශයින් කාරුණික ලෙස ලබා ගත යුතුය බුදුරජාණන් වහන්සේ වදාළහ. අප නායක මාහිම්පාණෝ ඊට කදිම ආදර්ශයකි. අරලියත යන ගම්මානයේ සාමකාමී සහජීවනයෙන් යුතු සුඳුරු ගම්පියසක් බවට පත් වූයේ නායක මාහිම්පාණන්ගේ බුද්ධි මහිමය නිසාය. ගිහියා පවින් වැළකීම පිනෙහි පිහිටවීම මෙවැනි පිහිටුවමින් මෙලොව පමණක් නොව පරලොව සුගිත මුදිත කිරීම උදෙසා නිරතුරුව ක්‍රියා කරනු ලැබූ අපගේ නායක මාහිම්පාණන් වහන්සේ තමන් වහන්සේට කළ කුසලානුභාවයෙන් අප විසින්ම සිදු කරනු ලැබූ සියලු පින් මහිමයෙන් දමා මහ නිවන් සුව අත් වේවා කියලා අවසාන වශයෙන් මේ කතාව ඉවර වෙනවා. මේ කතාව තුළින් මේ කතාව අහන ගැමියෙක් නම් ඒ ගැමියාගේ නෙතට කඳුලක් එන්න ඕනේ අවසානයේදී මේ කතාව අවසන් වෙනකොට. මතක තියාගන්න ඒ තරමටම ගමට රටට ජාතියට මහා විශාල සේවයක් කරපු භික්ෂුන් වහන්සේ නමක්. පාසලක උගන්වලා මහා ගෝල පිරිසක් නිර්මාණය කරලා තියෙන උගත් බුද්ධිමත් පරම්පරාවක් ගමට එකතු කරලා දීලා තියෙනවා. පිරිවෙනක් නිර්මාණය කරලා විනයදර ධර්මදර භික්ෂුන් වහන්සේලා පිරිසක් රටට දැයට සමාජයට දායාද කරලා තියෙනවා. ආගමික පුනරුජීවනය ඇති කරලා දීලා තියෙනවා. මිනිසුන්ගේ ආර්ථිකමය ශක්තිය වර්ධනය කරන්න මිනිසුන්ගේ සමාජ පුනර්ජීවනය ඇති කරන්න ආගමික පුනර්ජීවනය ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. මතක තියාගන්න භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ගරු කරන්න ඕනේ. අන්නේ කාරණාව නිසා මොකද භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමයි අපේ රටේ පාලනය කරන්න පුළුවන්. අපේ රටේ බලදරයන්ට ඍජුව කතා කරන්න පුළුවන් චරිතයක් විදිහට නැගී හිටින්න පුළුවන් වෙන. මොකද හැම කෙනෙක්ම චීවරයට ගරු කරන නිසා. දන්නවද දන්නේ පුතේ ඔය කැම්පස් වල තියෙනව නේද ඔය මේ උද්ඝෝෂණ දියව් අපිට දියව් අරක දියව් මේක දියව් කියලා කැම්පස් වලින් උද්ඝෝෂණ කරනවනේ. කැම්පස් වලින් උද්ඝෝෂණ කරනකොට කැම්පස් වල ඉන්නවනේ කැම්පස් වල හාමුදුරුවෝත් ඉන්නවා, ගෑනු ළමයිනුත් ඉන්නවා, පිරිමි ළමයි ඉන්නවා ඉගෙන ගන්නවනේ. මතක තියාගන්න උද්ඝෝෂණයක ඔයාලා හොඳට බලන්න ප්‍රවෘත්ති වල එහෙම පෙන්වන උද්ඝෝෂණ එහෙම තියෙනවනම් ඒ උද්ඝෝෂණේ ඉස්සරලාම යන්නේ හාමුදුරුවෝ. ඊට පස්සේ මැද යනවා තව ගිහි පිරිසක්. ආය හාමුදුරුවෝ පිරිසක් ඉන්නවා. ආය ගිහි පිරිසක් ඉන්නවා. ආය හාමුදුරුවෝ පිරිසක් ඉන්නවා. ආය ගිහි පිරිසක් ඉන්නවා. ආය හාමුදුරුවෝ පිරිසක් ඉන්නවා. එන බලන්න ඒ පෙළපාලිය නැත්නම් මේ පෙරහැරේ මුලින්මත් හාමුදුරුවෝ ඉන්නවා, අගත් හාමුදුරුවෝ ඉන්නවා, මැදත් හාමුදුරුවෝ ඉන්නවා. ඒක නිසා එහෙම තමයි දැන් කැම්පස් වල මේ උද්ඝෝෂණ මෙහෙවන්නේ. එතකොට ප්‍රතිපහාර එල්ල කරන්න බෑනේ. දරුණු වෙන අවස්ථාවල ප්‍රතිපහාර එල්ල කරලා තියෙනවා. නමුත් තලන්න පෙලන්න ගහන්න කරන්න බෑ. මොකද හැමතැනකම භික්ෂුන් වහන්සේලා ඉන්න නිසා. ඔන්න ඔය වගේ අපිට පුළුවන් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න, අපේ දරුවන්ගේ දහම් දැනුම වර්ධනය කරගන්න, අපේ සමාජය සුවපත් කරගන්න අපිට භික්ෂුන් වහන්සේලා වැදගත් පුතේ. අපි මම මෙහෙම ඔයාලට මේ ධර්මය කියලා දුන්නට ඊට වඩා ගැඹුරින් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා අපේ භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් ඔයාලට මේ ධර්මය කියලා දුන්න නම් අවබෝධ කරගත්තා නම්. ඒක නිසා මතක තියාගන්න අපි අපේ භික්ෂුන් වහන්සේලාට ගරු කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලාව පෝෂණය කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්නත් ඕනේ. භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්න කියලා කියන්නේ ඇයි? උන් වහන්සේලා පඬිතයන් නිසා. පඬිතයන් වෙන්නේ ඇයි කියලාත් මම කතා කළා. මොකද උන්වහන්සේලාගේ තියෙන ධර්මදර බව, විනයදර බව, උන්වහන්සේලාගේ තියෙන දැනුම, උන්වහන්සේලා අපිට ලබා දෙන අවවාද අනුශාසනා මත අපේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවාමයි. ඒක නිසා මම නම් පෞද්ගලිකව භික්ෂුන් වහන්සේලා ආශ්‍රය නිශ්‍රය කරනවා. ඒ වගේම කුළුපග සම්බන්ධතා පවත්වනවා. කුළුපගයි කියලා කියන්නේ බොහොම ළඟ සම්බන්ධතා කියන්නේ මිත්‍රශීලී සම්බන්ධතා පවත්වනවා කියලා කියන එක තමයි කුළුපග සම්බන්ධතා කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ වගේ කුළුපග සම්බන්ධතා පවත්වන්න. ඉතින් මම පෞද්ගලිකව භික්ෂුන් වහන්සේලා ගණනාවක් එක්ක මේ ප්‍රදේශයේ වෙන්න පුළුවන් කොටින්ම කිව්වොත් ඔයාලා විශ්වාස කරන්නේ මම විදේශ රටවල ඉන්න භික්ෂුන් වහන්සේලාත් එක්කත් සම්බන්ධතාව පවත්වනවා. ඒක කියන්නේ මගේ ලොකුකමකට නෙමෙයි. මම කියන්නේ කොටින්ම කිව්වොත් බංගලාදේශය, ඉන්දියාව වගේ රටවල් වල වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා එක්කත් හොඳ සම්බන්ධතාව පවත්වාගෙන යනවා. සහ
ගොඩක් වෙලාවට සමහර අය අහනවා දැන් අපි හිතමුකෝ දැන් හාමුදුර කෙනෙක් එක්ක ඉස්සරලාම මම කතා කරනවා කියලා කෝල් එකකින්. දැන් උඹලත් එහෙම හිතන්න එපා මම මේක කිව්වා කියලා. හාමුදුර කෙනෙක් එක්ක ඉස්සරලාම කෝල් එකේදී කතා කරනකොට මම කතා කරන විදිහක් තියෙනවා හාමුදුර කෙනෙක් එක්ක කතා කරනකොට. ඒ කතා කරනකොට අපි දන්නවා හාමුදුර කෙනෙක් එක්ක කතා කරන විදිහක් තියෙනවනේ. දැන් අපි එහෙමයි අපේ හාමුදුරුවනේ. එහෙමයි එහෙයි තෙරුවන් සරණයි ආදි වශයෙන් වචන භාවිතා කරනවා සහ ඒක අමුතුම ශෛලියක්. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ හාමුදුරුවෝ එක දවසක් මගේ හාමුදුරු කෙනෙක් ඔය මගේ Facebook එකේ ඉඳලා හාමුදුරු කෙනෙක් කතා කරලා අහනවා මහත්තයා මහාන වෙලා හිටියද මීට කලින් කියලා අහනවා. ඒ කියන්නේ මම කතා කරන විලාසය කතා කරන විදිහ පැත්තට නැඹුරුතාවයක් දක්වනවා වෙන්නේ නැති මං හිතන්නේ. ඒක නිසා තමයි මේ විදිහට අහන්නේ. ඉතින් ඔය වගේ භික්ෂූන් වහන්සේලාත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන අපේ ජීවිතය ගත කරගෙන යන්න පුළුවන්. මතක තියාගන්න භික්ෂූන් වහන්සේලාගේ ඇසුර නැතුව ගිහියෙකුට ගමනක් යන්න බෑ කියන එකත් අතිශය වැදගත් කාරණාවක්. අමතක කරන්න එපා. ඒකත් මතක තියාගන්න. එහෙනම් පුතේ පාඩම මෙතනින් නිමා වෙනවා. අපි ඊළඟ දවසෙත් අපි සුපුරුදු පරිදි අපේ මේ ගැන කතා කරනවා. මේ පාඩම ගැන කතා කරනවා. අද ආපු නැති අයට සිකුරාදා 6:00ට පන්තියට එන්න පුළුවන්. ඒ වගේම මේ ක්ලාස් එකටත් ළමයි පිරිස තව ටිකක් එකතු කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම පාඩම ඉවරුනහම අද ඔයාලා ඉගෙන ගත්ත කොටස පිළිබඳව ඔයාලට දැනෙන දේ ගෲප් එකට මැසේජ් එකක් විදියට දාන්න. මම උගන්වපු දේ සාර්ථකයිද කියලා මට බලන්න පුළුවන් අන්න එතකොට. ඒක නිසා හැමෝම අනිවාර්යයෙන්ම ක්ලාස් එක ඉවරුනට පස්සේ ගෲප් එකට මැසේජ් එක දාන්න. අද පන්තියෙන් ඔයාලා ඉගෙනගත්ත දේවල් හොඳයිද? මොනවද ඉගෙන ගත්තේ? මේ යන විදිය හොඳයිද? වෙනසක් වෙන්න ඕනද? ඔයාලගේ තියෙන අදහස පන්තිය සම්බන්ධයෙන් හරි වටිනවා මට මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. ඒක නිසා හැමෝම දැන් මේ වෙද්දි ඉන්නේ 17යි. පන්තිය පටන් ගන්නකොට ළමයි 28ක් හිටියා. දැන් වෙන්නේ 17යි. කමක් නැහැ. එහෙනම් පුතේ අපි අදට අපේ පන්තිය නවත්තනවා. අපි ඊළඟ දවසේ ආයෙත් අපේ අලුත් පාඩමකින් හම්බෙනවා. පාඩම් ටික මේ විදිහට ඉක්මනට ඉවර කරාම අපිට නැවත විෂය කරුණු සහ ප්‍රශ්න සාකච්ඡා කරන්නත් පුළුවන්. ඒක නිසා එහෙනම් අදට මම නවතිනවා පුතේ හැමෝටම තෙරුවන් සරණයි. ආයිබෝවන් සර්. තෙරුවන් සරණයි සර්. Selamat